අයිබෝන් දුව පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ 15 වෙනි පාඩම සමීකරණ කියන පාඩම. එතකොට මේකේ ලොකු වැදගත්කමක් තියෙනවා. හේතුව තමයි සමීකරණ වර්ග 3ක් අපිට හම්බ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා මීට කලින්. 9 වසරේදී මම මතක් කරලා දීලා තියෙනවා සමීකරණ වර්ග 3ක් අපිට තියෙනවා කියන එක. අන්නේ සමීකරණ වර්ග 3ෙන්ම ගණන් හදන්න තියෙනවා අපිට මේ 10 වසරේ සමීකරණ කියන පාඩමේදී. එතකොට අපි මතක් කරගත්තොත් සරල සමීකරණ, සමගාමී සමීකරණ, ඒ වගේම වර්ගජ සමීකරණ කියන සමීකරණ වර්ග තුනෙන්ම අපිට මේ පාඩමේදී ගණන් හදන්න තියෙනවා. අපි මුලින්ම බැලුවොත් මේ සමීකරණ තුනේ තියෙන වෙනස්කම් මොනවද කියලා. සරල සමීකරණයක් ගත්තාම සරල සමීකරණයක නොදන්නා වීජීය පද එකක් විතරක් අඩංගු වෙනවා. එක නොදන්නා වීජීය පදයක් විතරක් අඩංගු වෙනවා. ඒ නොදන්නා වීජීය පදයේ බලය එකයි. එහෙම නැත්නම් දර්ශකය එකයි. අපි අර දර්ශක පාඩමේදී කතා කරා දර්ශකය කියන කෙනා එකයි කියලා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙමනම් උදාහරණ විදිහට මෙන්න මේවා අපි කියනවා සරල සමීකරණ. බලන්නකෝ නොදන්නා වීජීය පද එකයි. ඒකේ දර්ශකයත් එකයි. එහෙනම් අපිට මේකට ලියන්න පුළුවන් සරල කියලා. ඊළඟට මෙන්න මේ වගේ ඒවත් අපි සරල සමීකරණ විදියට සලකනවා. මේවත් සරල සමීකරණ. නොදන්නා වීජීය පද එකයි. එයාගේ සංගුණකය එකයි කියලා තියෙනවා. එතකොට එකයි කියලා ලියලා නැහැ. ලීවත් මෙතන ගැටලුවක් නැහැ. හැබැයි අපි ලියන්නේ නැහැ එහෙම. එහෙනම් එයාගේ සංගුණකය එකයි. ඊළඟට අපි ගත්තොත් මෙන්න මේ වගේ කෙනෙකුත් සරල සමීකරණයක් විදිහටම අපිට සලකන්න පුළුවන්. 8a ධන 12 සමානයි 2a ඍණ 21. මේ වගේ හේකුත් අපිට සරල සමීකරණයක් විදිහටම සලකන්න පුළුවන්. දැන් මේකෙදි නොදන්නා වීජීය පදය අවස්ථා දෙකකදී තැන් දෙකක තිබ්බට මේ අවස්ථා දෙකේම තියෙන්නේ මෙතන තියෙනෙත් a කියන නොදන්නා පදය, මෙතන තියෙනෙත් a කියන නොදන්නා පදය. ඒ හින්දා අපිට මේකත් සරල සමීකරණයක් විදිහටම සලකන්න පුළුවන්. ඊළඟ විශේෂත්වය තමයි දැන් මෙන්න මේ a අකුරත් එක්ක ඉස්සරහින් තියෙන 8 ඉලක්කමට අපි කියනවා a ගේ සංගුණකය කියලා. ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒක මෙතෙන්ට විතරක් නෙමේ සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ කියන ඕනෑම අවස්ථාවකදී අපිට ওই සංගුණකය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ සංගුණකය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි වීජීය පදයක් කවුරු හරි ඉලක්කමකින් ගුණ වෙලා තියෙනවා නම් දැන් මෙතන 8 වරක් a කියලා තමයි මේ තියෙන්නේ. එහෙනම් වීජීය පදය 8 කියන සංඛ්‍යාවෙන් ගුණ වෙලා තියෙන හින්දා අපි මෙන්න මේ 8 කියන සංඛ්‍යාවට කියනවා a ගේ සංගුණකය කියලා. එතකොට 8 වරක් a කියලා තියෙන හින්දා අපි 8ට කියනවා a ගේ සංගුණකය කියලා. ඒ විදිහට බැලුවොත් මෙතන එහෙම ඉලක්කමකින් ගුණ වෙලා නැහැ. හැබැයි අපිට ඕනනම් පුළුවන් එකෙන් ගුණ කරගන්න. නේද? එකෙන් ගුණ කරගන්න පුළුවන්. එහෙමනම් මේ පළවෙනි සරල සමීකරණයේ x හි සංගුණකය 1යි. ඊළඟ දෙවෙනි සමීකරණය ගත්තාම x හි සංගුණකය 3යි නෙමෙයි ඍණ 3යි. හේතුව යාට ඉස්සරහින් ඍණ ලකුණුකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙවෙනි සමීකරණයේ x හි සංගුණකය ඍණ 3යි කියලා අපි සලකනවා. ඒ වගේම තුන්වෙනි සමීකරණය ගත්තාම එයාගේ මෙන්න මෙතන තියෙන a අඩංගු පදයේ සංගුණකය 8ක් වෙනවා. මෙතන a ගේ සංගුණකය 2ක් වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට නොදන්නා වීජීය පද එකක් අඩංගු වෙන ඒ වීජීය පදයේ දර්ශකය එකක් වෙන සමීකරණයකට අපිට කියන්න පුළුවන් සරල සමීකරණයක් කියලා. ඊළඟට අපිට හම්බ වෙන වර්ගය තමයි සමගාමී සමීකරණ. මෙන්න මේ සමගාමී සමීකරණවලදී නොදන්නා වීජීය පද දෙකක් අඩංගු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. නොදන්නා වීජීය පදයන් දෙකක් අඩංගු වෙනවා. හැබැයි මේ සරල සමීකරණයක් තනියෙන් ඉන්නේ නැහැ. එයා සමීකරණ යුගලයක් විදිහට ඉන්නේ. ඒකට හේතුව තමයි දැන් මේක දිහා දැක්කම ඔයාලට පේනවා මේ x හා y කියන
නොදන්නා වීජ්‍ය පද දෙකේම වටිනාකම් අපිට හොයන්න බෑ මේ තනි සමීකරණයක් පාවිච්චි කරලා. අන්න ඒ හින්දා මතක තියාගන්න ඕන දේ තමයි සමගාමී සමීකරණයන් තියෙන්නේ යුගලයක් විදිහට. ඔන්න ඔය විදිහට. මේ තියෙන එක සමගාමී සමීකරණ යුගලයක්. එහෙනම් අපි තව එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකකටත් අපිට කියන්න පුළුවන් සමගාමී සමීකරණ යුගලයක් කියලා. මම මේවා මේ නිකන් හිතලා දෙන්නේ. මේවා සමහරට හරියටම සුළු වෙන්නේ නැති වෙයි. හරි. මේ තියෙන්නේ තවත් සමගාමී සමීකරණ යුගලයක්. දැන් බලන්නකෝ. ඒ සමගාමී සමීකරණ යුගලයක් ගත්තාම ඒ යුගලයේ සමීකරණ දෙකක් අඩංගු වෙනවා. ඒ සමීකරණ දෙකේම නොදන්නා පද දෙක බැගින් තියෙනවා. හැබැයි මේ යුගලයක් ඇතුලේ තියෙන සමීකරණ දෙකේ මේ සමීකරණයේ x හා y කියන නොදන්නා පද දෙක නම් තියෙන්නේ. ඊළඟ කෙනාගේත් x හා y කියන සමීකරණ නොදන්නා පද දෙකම තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට මේක ගත්තාම පළවෙනි සමීකරණයේ නොදන්නා වීජ්‍ය පද a හා b කියලා තියෙනවා නම් අපේ ඒ යුගලය ඇතුලේ තියෙන අනිත් සමීකරණයේ a හා b කියන නොදන්නා වීජ්‍ය පද දෙකම අන්තර්ගත වෙන්න ඕනේ. එතකොට ඔන්න ඕක තමයි සමගාමී සමීකරණවල තියෙන විශේෂත්වය. ඊළඟට අපිට හම්බ වෙනවා වර්ගජ සමීකරණ කියලා જાතියක්. එහෙනම් අපේ තුන්වෙනි වර්ගය වර්ගජ සමීකරණ. දැන් මේ ඔක්කොටම අපිට පොදුවේ සමීකරණ කියන්න පුළුවන්. හරි. සරල සමීකරණ, සමගාමී සමීකරණ, ඒ වගේම වර්ගජ සමීකරණ. මෙන්න මේ වර්ගජ සමීකරණවල අපි සරල එකක් ගත්තොත් මෙන්න මේකට අපිට වර්ගජ සමීකරණයක් කියන්න පුළුවන්. නොදන්නා වීජ්‍ය පද එකක් තියෙනවා. අන්නේ වීජ්‍ය පදයේ දර්ශකය එහෙම නැත්නම් බලය දෙකයි කියලා තියෙනවා. අපි ඔකට දර්ශකය කියලා ඇත්තටම කියන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම අපිට හඳුන්වන්න පුළුවන් x වල දෙවන බලය කියලා. හරිනේ? නොදන්නා වීජ්‍ය පදයේ දෙවන බලයක් තියෙනවා නම් අපි කියනවා එයාට වර්ගජ සමීකරණයක් කියලා. එතකොට මේ දෙවන බලය අපිට නොපිනී තියෙන්නත් පුළුවන්. දැන් මේකේ බලන්නකෝ. මේකේ අපිට දෙවන බලයක් තියෙනවා කියලා එකපාරටම පේන්නේ නැහැ. හැබැයි මේ ද්විපදයකින් ಗುಣ කරන්න තියෙද්දි අපි x වරක් x වර්ග කියලා හදා ගන්නවා මුලින්ම. එහෙනම් මේක ඇතුලේ නොදන්නා වීජ්‍ය පදයේ දෙවන බලයක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මෙන්න මේකත් මේ සමීකරණයත් අපිට කියන්න පුළුවන් වර්ගජ සමීකරණයක් කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හැබැයි මේ x ගේ දෙවන බලයක් තිබ්බට මෙතන x ගේ දෙවන බලයක් නැහැනේ. එතකොට මේක සරලද වෙන්නේ වර්ගජද වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මෙතන බලන්නකෝ නොදන්නා වීජ්‍ය පදයට බලයක් නැත්තම් එක කියලා නම් බලය තියෙන්නේ. ඒක සරල සමීකරණයක් වුණා අනිවාර්යයෙන්ම. එහෙමනම් දෙවනි බලයක් තියෙනවා නම් තව කට්ටිය හිටියත් හැබැයි දෙවන බලයට වඩා අඩු බලයන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි බලයේ තිබ්බත් අපි යාව නොසලකා හරලා දෙවන බලයේ හින්දා මෙයා වර්ගජ සමීකරණ ගණයට දානවා. වර්ගජ සමීකරණයක් විදිහට සලකනවා. තවත් එක ආකාරයක් තියෙන්න පුළුවන් වර්ගජ සමීකරණවල මෙන්න මෙහෙම ආකාරයක් තියෙන්න පුළුවන්. බලන්නකෝ. දැන් මේකත් අපිට වර්ගජ සමීකරණයක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි බැලුව බැලමට පේන්නේ x ඍණ 5 කියන ද්විපදයේම දෙවන බලයක් තියනවා කියලා. ඒ වුණාට අපි මේක සුළු කරගත්තාම අපිට x වල දෙවන බලයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔයක තමයි මේ සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ කියන තුන් දෙනාගේ තියෙන වෙනස්කම්. එතකොට අපිට මේ පාඩමේදී සරල සමීකරණ ගැනත් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි සරල සමීකරණ නම් අපි දැන් මේ වෙද්දී ගොඩක් දුරට ඉගෙනගෙන ඉවරයි. අපිට අලුත්ෙන් තියෙන වීජීය භාග අඩංගු සරල සමීකරණ විසඳන්නේ කොහොමද කියන එක චුට්ටක් මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. මොකද 9 වසරේ 8 වසරේ වගේ පාඩම් වලත් සමීකරණ පාඩම් වලත් අපි සරල සමීකරණ ගැන ගොඩක් දුරට කතා කරලා තියෙනවා. මම අර මූලික ගණිතය කියලා කරපු වීඩියෝ එකෙත් මම සරල සමීකරණ ගැන සරලව කතා කරලා තියෙනවා. ඊළඟට සමගාමී සමීකරණත් අපි 9 වසරේ පොඩ්ඩක් ඉගෙන ගත්තා. හැබැයි මම අද මුලින් ඉඳලම ඔයාලට සමගාමී සමීකරණ ගැන කියලා දෙනවා. වර්ගජ සමීකරණයක් විසඳන්න පුළුවන්
ආකාර ඇත්තටම 3ක් තියෙනවා. ක්‍රම 3ක් තියෙනවා. ඒ ක්‍රම තුනෙන් අපි අද සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන ක්‍රමයේ විතරක් 10 වසරේදී ඉගෙන ගන්නවා. හරි. එහෙමනම් අපි පාඩමේ මාතෘකාව ලියමු සමීකරණ කියලා. සමීකරණ කියලා පාඩමේ මාතෘකාව ලියලා මෙන්න මේ වගුව මේ විදිහටම ගහගන්න සමීකරණයක් ආකාර 3කට බෙදන්න පුළුවන්. ඒ ආකාර 3 උදාහරණ කීපය බැගින් අපි මෙතන ලියලා තියෙනවා. ඉක්මනට අපි මේක ලියාගමු. වීඩියෝ එක නවත්තලා ඔයාලා ලියා ගන්න. එතකොට ලේසි වැඩේ. මම මේක මෙතනින් ඉස්සරහට මෙහෙමම කරගෙන යන්නම්. අපි අනුමාත්‍රකාවක් ලියමු සරල සමීකරණ කියලා. ලියන්න අනුමාත්‍රකාවක් සරල සමීකරණ. මේ සරල සමීකරණවල සරලතම අවස්ථාව ඔයාලට මම පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන හින්දා ඉස්සලා පොඩි උදාහරණ 4ක් හදලා පෙන්නන්නම්. කොහොමද අපි සරල සමීකරණයක් මේ මුල් අවධියේ තියෙන කියන්නේ මූලික සරල සමීකරණයක් විසඳගන්නේ කොහොමද කියන එක චුට්ටක් මතක් කරලා දෙන්න ඕන හින්දා බලන්න අපි ගන්න පළවෙනි උදාහරණය මෙන්න මෙහෙම උදාහරණයක් අපිට තියෙනවා. මේකේ තියෙනවා 2x ධන 5 සමානයි 17 කියලා සරල සමීකරණයක්. දැන් ඕනෑම සමීකරණයක් විසඳද්දී අපි මතක තියාගන්න ඕන දේ තමයි නොදන්නා බීජීය පදයේ සමාන ලකුණෙන් එක පසක තනි කරගන්න ඕනේ. මොකද එහෙම තනි කරගත්තොත්නේ අපිට එයාට අදාළ වටිනාකම හම්බෙන්නේ. දැන් අපි සමීකරණයක් විසඳනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක ඇතුලේ නොදන්නා කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ x කියන බීජීය පදය. ඔය x කියන බීජීය පදය නොදන්නවා වුණාට දැනට නොදන්නවා වුණාට මෙයාටත් යම්කිසි වටිනාකමක් සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙනවා. මේක ඕනෑම සමීකරණයකට පොදුයි. සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙනවා. අන්නේ සංඛ්‍යාත්මක වටිනාකම කීයද කියලා හොයන එක තමයි අපේ සමීකරණයේ විසඳුම වෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ x අකුර සමාන ලකුණෙන් වම් පැත්තේ තනි කරගන්න මුලින්ම අපි මේ 2x කියන පදේ ඉතුරු කරගෙන 2x කියන පදේ ඉතුරු කරගෙන මේ 5 කියන පදේ සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. එහෙනම් අපිට එනවා ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න ඕනේ අපි ඍණ 5යි කියලා. ඕක සරල සමීකරණයක් විසඳන මූලික නීතියක්. ධන ලකුණක් සහිත සංඛ්‍යාවක් සමාන ලකුණෙන් අනෙක් පැත්තට ගෙනියනවා නම් අපි ඒක ඍණ ලකුණක් සහිත කෙනෙක් විදිහට තමයි ගෙනියන්නේ. අන්න ඒක මතක් කරලා දෙන්න තමයි එහෙනම් මම මේ උදාහරණය ගත්තේ. එතකොට අපිට එනවා මෙතන 2x සමානයි 12යි කියලා උත්තරයක්. දැන් මෙතනදිත් අපිට මේ දෙකේ ඉලක්කම x ගෙන් ගලවලා අයින් කරගන්න. ඇත්තටම මේ තියෙන්නේ x ගේ සංගුණකය තමයි මේ 2යි කියලා තියෙන්නේ. එහෙනම් මම සංගුණකය ගැන කියද්දී ඔයාලට කීවා මේ ඉලක්කමෙන් ಗುಣ වෙලා තියෙන්නේ මේ බීජීය පදය. එහෙමනම් බීජීය පදයක් යම්කිසි ඉලක්කමකින් ಗುಣ වුණාම තමයි අපි එයාගේ සංගුණකය කියලා කියවේ. දැන් ඔන්න සංගුණකය ගලවලා අයින් කරගන්න වෙලා තියෙනවා. දැන් මෙතන එකතු කිරීමක් සමාන ලකුණෙන් එහා පැත්තට අඩු කිරීමක් වුණා වගේ මේ පැත්තේ අඩු කිරීමක් තිබ්බනම් ඒක සමාන ලකුණෙන් එහා පැත්තට එකතු කිරීමක් වෙනවා. ඒ වගේම සමාන ලකුණෙන් වම් පැත්තේ ಗುಣ කිරීමක් තියෙනවා නම් ඒක දකුණු පැත්තට යද්දී ඒකේ විරුද්ධ එක්කෙනා බෙදීමක් බවට පත් වෙනවා. එහෙමනම් අපිට පුළුවන් තවත් විදිහකින් මේක කියන්න මේ සමීකරණයේ වම් පැත්තත් අපි දෙකෙන් බෙදලා දකුණු පැත්තත් අපි දෙකෙන් බෙදුවා. අන්න මේ දෙන්න කැපිලා ගිහින් x ඉතුරු වුණා 12 දෙකෙන් බෙදුනහම උත්තරයක් එනවා අපිට 6යි කියලා. ඔය විදිහට තමයි අපි සංගුණකයක් අයින් කරගන්නේ. ඕනෑම බීජීය පදයක් එක්ක බැඳිලා ඉන්න සංගුණකයක් අයින් කරගන්න අපි මේ සමීකරණයේ හැම පදයක්ම ඒ සංගුණකයෙන් බෙදාගෙන යනවා. එතකොට මෙතන තිබ්බ දෙකේ ඉලක්කම කැපිලා ගිහින්
මේ පැත්ත දෙකෙන් බෙදලා උත්තරය ආව අපිට 6යි කියලා. එහෙනම් මෙතනදී මම අවස්ථා දෙකක් කතා කරලා තියෙනවා. එකතු කිරීමක් තිබ්බොත් එයා එහා පැත්තට අඩු කිරීමක් බවට පත් වෙනවා. ඒ වගේම සංගුණකයක් තිබ්බොත් සංගුණකයේ බෙදීමක් විදිහට කපලා දාලා අයින් කරලා දානවා. එතකොට අවස්ථා දෙකක් මම උතනින් කතා කරා. තව අවස්ථා දෙකයි අපිට තියෙන්නේ. මම ඒක ගැන කියන්න ඔයාලට මේ උදාහරණේ පාවිච්චි කරන්න. බලන්න අපිට තියෙනවා 3x බෙදීම 5 ඍණ 1 සමානයි මේ පැත්තේ අපි ගමු 2යි කියලා ගමු. හරි. ඔන්න ඔහොම එකක් තියෙනවා. 2 හෝ අපි ගමු 5 කියලා ගමු. හරි. ඔහොම සරල සමීකරණයක් තියෙනවා. එතකොට මෙන්න මේ සරල සමීකරණේ මෙතන තියෙනවා 3x බෙදීම 5යි කියලා තනි පදයක්. ඒ වගේම 1 කියලා ඍණ 1 කියලා තවත් පදයක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේ ඍණ 1 කියන පදය සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යන එක. අපිට එනවා එහෙනම් 3x බෙදීම 5 සමානයි 5 ධන 1 මෙයාම ගෙනිච්ච එහා පැත්තට. එහෙමනම් මෙන්න මෙහෙම උත්තරයක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා 3x බෙදීම 5 සමානයි 6යි කියලා. දැන් අර බෙදීම පහක් මෙන්න මේ පැත්තේ තියෙනවා. 3x කියන විජ්ජීය පදේ පහෙන් බෙදලා තියෙනවා. මෙන්න මේ බෙදීම පහ අපිට සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න පුළුවන් ಗುಣ කිරීමක් විදිහට. ඕකට අපි හරස් ගුණිතය කියලාත් කියනවා. ඕකට අපි හරස් ගුණිතය කියලාත් කියනවා. හරස් ගුණිතයේදී වෙන්නේ සමාන ලකුණෙන් දෙපැත්තෙම භාග සංඛ්‍යා දෙකක් විදිහට තියෙනවා. හෝ එක පැත්තක භාග සංඛ්‍යාවක් අනිත් පැත්තේ මේ වගේ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක්. එතකොට අපිට පුළුවන් මේ භාග සංඛ්‍යාවක එක පැත්තක තියෙන භාග සංඛ්‍යාවේ හරයෙන් අනිත් පැත්තේ ලවය ගුණ කරන්න. මේ පැත්තේ තියෙන හරයෙන් මේ පැත්තේ ලවය ගුණ කරන්න පුළුවන්. මම ඉස්සරහදී උදාහරණයකදී එහෙම උදාහරණයක් අරන් පෙන්නන්නම්. දැන් මෙතන දෙපැත්තෙම භාග සංඛ්‍යා නැති හින්දා අපි ඒ ගැන නොහිතෙමු. හැබැයි ඒ ක්‍රමය සහ මේ ක්‍රමය ඔය ඔක්කොම එකම ක්‍රමයක් තියෙන්නේ. අපි ඕක දෙකක් කියලා ඉගෙන ගන්න එපා. හරස් ගුණිතය කියන්නේත් මේ සාමාන්‍ය සමීකරණය විසඳන ආකාරයෙන්ම තමයි. පොඩි නමක් එතෙන්ට එකතු වෙලා තියෙනවා එච්චරයි. එහෙමනම් අපි මේක මේ විදිහට මතක තියාගමු. සමාන ලකුණෙන් වම් පැත්තේ හෝ කොයි පැත්තක හරි වම් පැත්තේ බෙදීමක් විදිහට තියෙන කෙනා බෙදීම පහ විදිහට තියෙන කෙනා එහා පැත්තට යනවා දකුණු පැත්තට යනවා ಗುಣ කිරීම පහ විදිහට. එහෙනම් දැන් ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා 3x සමානයි 6 වරක් 5 කියලා. අපිට පුළුවන් ඕක ඕනනම් 30යි කියලා සුළු කරගන්නත්. සුළු නොකරගෙන මෙහෙමම තියාගෙන උත්තරේ ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. දැන් අපි දන්නවා එහෙනම් 3 ඉලක්කම නැති කරගන්න මේ සංගුණක නැති කරගන්න 3ෙන් බෙදන්න ඕනේ. x සමානයි 10යි කියලා අපිට ඔන්න උත්තරයක් එනවා. මේ තමයි එහෙනම් සරල සමීකරණ විසඳීමේ සරලතම අවස්ථාව. මෙතනදී අපි කරේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන ධන සංඛ්‍යාවක් ඍණ කියලා එහා පැත්තට ගෙනිච්චා. ಗುಣ කිරීමක් තියෙනවා නම් ඒක බෙදීමක් විදියට සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා. ඊළඟට අඩු කිරීමක් තිබ්බොත් ඒක එකතු කිරීමක් විදියට ගෙනිච්චා. බෙදීමක් තිබ්බනම් ඒක ಗುಣ කිරීමක් විදියට සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා. ඔන්න ඕක තමයි සරල සමීකරණ විසඳීමේ මූලික පියවරයන් 4. ඊළඟට අපි වරහණක් සහිත සරල සමීකරණයක් සැලකුවොත් මෙන්න මේ වගේ බලන්න මේකේ අපිට වරහණක් සහිතව සරල සමීකරණයක් විසඳන්න තියෙනවා. ඔන්න ඔහොම එකක් අපි ගමු. වරහණක් සහිත සරල සමීකරණයක් විසඳන්න තියෙනවා. මේ වරහණක් සහිත සරල සමීකරණය විසඳ ගන්න අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ඕනෑම ක්‍රමයකට ඕනෑම ගානක් හදන්න පුළුවන් ක්‍රමයේ විදිහට අපිට මේ වරහණ ඉවත් කරලා හදාගන්න එක සලකන්න පුළුවන්. මොකද හේතුව දැන් මම වෙනත් ක්‍රමයක් කියලා දෙන්න හදනවා ඔයාලට. මේ තුනේ ඉලක්කම දැන් අපි ගත්තොත් පද විදිහට ගත්තොත් බලන්න අපි දන්නවා පදයක් වෙන්නේ ධන ලකුණකින් හරි ඍණ ලකුණකින් හරි. එහෙනම් මෙයා එකක්.
මෙන්න මෙයා සම්පූර්ණ එකක්. දැන් ඔයාලා කියයි මේක ඇතුලේ ඍණ ලකුණක් තියෙනව නේ උනාට. ඔව් ඒ තිබ්බට ඒක වරහණක් ඇතුලේ තියෙන හින්දා අපි මේ පහ ගුණ කිරීම වරහණ කියන කෙනා තනි පදයක් විදියට සලකනවා. වරහණ ඇතුලේ කවුරු හිටියද ඉන්නවද අපිට ඒක වැඩක් නැහැ. සමීකරණයේ පද විදිහට අපි සලකන්නේ පහ ගුණ කිරීම වරහණ කියලා. පැහැදිලි කරගන්නකො පහ ගුණ කිරීම වරහණ කියලා. දැන් අපිට පුළුවන් ඕනනම් අර තුනේ ඉලක්කම සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනihin ඉස්සලා ඒ පදේ අපිට අයින් කරගන්න පුළුවන්. ඊළඟට බෙදෙනවා නම් දෙපැත්තම පහෙන් බෙදන්න පුළුවන්. හැබැයි මේකේ එහෙමත් බෙදෙනවා. එහෙම නැත්නම් අපි කරන්නේ මේක වරහන් ඉවත් කරලා ඉස්සලා වම් පැත්තේ තියෙන ඉලක්කම් ටික සුළු කරගෙන දකුණු පැත්තට මාරු කරන එක. ඒක ලේසි මං හිතන්නේ. ඒ කියන්නේ ඕනෑම සමීකරණයක් හදාගන්න අපිට ඒ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් හින්දා. එහෙමනම් අපි මෙන්න මේ වරහන් ඉවත් කරගන්නවා 5 වරක් 2x කියන්නේ 10x. ඊළඟට 5 වරක් 3 5 වරක් ඍණ 3 කියන්නේ ඍණ 15. අර ධන 3ත් අපි එහෙමම තියාගන්නවා. මෙතන එනවා අපිට 23ක් කියලා. දැන් එහෙනම් මෙතනදී 10x මේ දෙන්න සුළු කරගන්න පුළුවන් අපිට ඍණ 15යි ධන 3යි. ඍණ 15යි ධන 3යි. හිතන්න බලන්න උත්තරයක් ඍණ 15යි ධන 3යි. ಗುಣ කරන්න එහෙම නැහැ. එකතු කිරීම හෝ අඩු කිරීම තියෙන්නේ. එහෙනම් ඍණ 15යි ධන 3යි කියපුවාම එකතු කරන්න බෑ විෂම ජාතිය හින්දා අපි වැඩි එකෙන් අඩු එක අඩු කරපුවාම 12යි වැඩි එකේ ලකුණ ඍණ හින්දා ඍණ 12යි කියලා එනවා. දැන් ඒවා හරියට මතක නැත්නම් ආපවර මූලික ගණිතය කියන කොටස ආයෙ බලන්න වෙනවා. ඒක ආයෙ සැරයක් බලලා හරේ ඒ මූලික ගණිතයේ වීඩියෝ එකේදී අපි කතා කරපු සියල්ල මේ වෙද්දී වරදින් නැති වෙන්න මතක තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් පුතේ ගණිතය කියන එක මහා අවුල් ජාලයක් වෙනවා. ඔයාලා ඔක අවුල් කරගෙන තියෙන්නේ එකම හේතුව අන්නේ සුළු කිරීම ටික හරියට කරගන්න බැරි එකෙන් තමයි. දැන් අපිට පුළුවන් මේ ඍණ 12ත් සමාන ලකුණෙන් එහා පැත්තට ධන 12යි කියලා ගෙනියන්න. එහෙනම් අපිට එනවා 10x සමානයි 35යි කියලා එනවා. 23යි 12යි 35යි කියලා අපිට උත්තරයක් එනවා. දැන් මෙන්න මේ 10 නැති කරගන්න අපි දෙපැත්තම 10න් බෙදන්න ඕනේ. එහෙනම් x සමානයි මේක තව ටිකක් කුඩා කරලා තියන්න පුළුවන් තරම් 10ට 5ව 2යි 35ට 5ව 7ක් තියෙනවා. එහෙනම් 7 බෙදීම 2යි. ඕක ඕනනම් මෙහෙම තියන්නත් පුළුවන්. නැත්තම් 3.5යි කියලා දශම වෙන හින්දා දශම කරලා තිබ්බත් ගැටලුවක් නැහැ. හරි. ඔන්න ඔය විදිහට එහෙනම් අපිට වරහන් සහිත සරල සමීකරණයක් විසඳ ගන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු තවත් පොඩි උදාහරණයක් අරගෙන වරහන් සහිත සරල සමීකරණයකට. දැන් මේවා ඔයාලා වීඩියෝ නවත්තලා උදාහරණ ටික ලියා ගන්න. දැන් මේ පාඩම අපිට කතා කරන්න වෙන්නේ සම්පූර්ණම උදාහරණ මත. නැත්තම් උදාහරණ නැතුව සමීකරණයක් විසඳනවා කියන එක කියලා දෙන්න ක්‍රමයක් නැහැනේ. එතකොට මම මේ පාඩම සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ උදාහරණ වලින්. උදාහරණ හදන හැටි කියලා දෙනවා. මේ උදාහරණ ඇතුලේ අපෙන් අහන්න පුළුවන් ගොඩක් දුරට අහන්න පුළුවන් සියලුම දේවල් අන්තර්ගත කරනවා මම. එහෙනම් අපේ ඊළඟ සමීකරණය මෙන්න මෙහෙම එකක් තියෙනවා. 4 ඍණ 5 වරක් 3 ඍණ x සමානයි. මම කලින් සමීකරණ ටිකක් ලියාගත්තා. නැත්නම් මේවා මේ වෙලාවේ හිතා දෙන්න ගියොත් අපිට වෙලාව වැඩිපුර යන හින්දා. එහෙනම් මේකේ වරහන් දෙකක් සහිත සරල සමීකරණයක් තියෙනවා. ඒ වරහන් දෙකේම නොදන්නා x කියන විජ්ජීය පදය අඩංගු වෙලා තියෙනවා. දැන් අපි එහෙනම් බලන්න ඕන මේ වගේ එකක් කොහොමද විසඳන්නේ? වරද්ද ගන්න නැතුව මේ වගේ එකක් කොහොමද අපි විසඳගන්නේ කියලා. හරි. මුලින්ම එහෙනම් අපි පළවෙනි පියවර විදිහට මේ වරහන් ඉවත් කරගෙන ඉමු. අපිට එහෙනම් මෙතන එනවා 4 ඉලක්කම එහෙම්මමයි. මේ ඍණ කියන එක දාන්න එපා. මොකද ඒක වෙනස් වෙන්න පුළුවන්. බලන්න දැන් මෙන්න මෙයාව ಗುಣ කරද්දී 5 වරක් 3 15යි කියලා නම් අපිට එනවා. මේ මෙතන ලකුණ ඍණ එහා පැත්තේ ලකුණ මේ තුනේ ලකුණ ධන. එහෙනම් ඍණයි ධනයි ගුණ වෙලා වොන්න අපිට ඍණ ලකුණක් හැදෙනවා. ඊළඟට මෙයාගෙන් මේක ගුණ වෙද්දී
පස්වරක් x එක 5යි x ඍණයි ගුණ වෙලා ධන 5යි x හැදෙනවා. සමානයි ඊළඟට මෙන්න මේ දෙන්න ගුණ වෙනවා දෙවරක් x එක 2යි x ඊළඟට මෙන්න මේක ගුණ වෙනවා දෙවරක් එක 2යි ධනයි ඍණයි ගුණ වෙලා ඍණ 2යි කියලා හැදෙනවා. ඔන්න ඕවා ගුණ කරද්දී මේ ලකුණුත් සහිතව ගුණ කර ගන්න ඕනේ වරද්ද ගන්නේ නැතුව. දැන් අපි දන්නවා සජාතීය ලකුණු සහිත දෙන්නේ ගුණ වෙද්දී උත්තරේ ධන වෙනවා. ඒ වගේම විජාතීය ලකුණු සහිත දෙන්නේ ගුණ කරද්දී උත්තරේ ඍණ වෙනවා කියලා අපි දන්නවා. ඒක බෙදෙද්දී ඒ නීතියම තමයි. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ පැත්තේ පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙන හින්දා ඒ දෙන සුළු කරගන්න මෙතන 4 ඉලක්කමට ලකුණක් නැහැ කියන්නේ එයාගේ ලකුණ ධන. එයාට ඉස්සරහින් ලකුණක් නැහැ කියන්නේ එයාගේ ලකුණ ධන. ධන 4යි ඍණ 15යි. ධන 4යි ඍණ 15යි. එහෙමනම් අපිට උත්තරයක් එනවා වැඩි එකෙන් අඩු එක අඩු වුනහම 15න් 4ක් අඩු වුනහම උත්තරයක් එනවා අපිට 11යි කියලා. වැඩි එකේ ලකුණ ඍණ හින්දා අපි මේක ඍණ 11යි කියලා දානවා. ධන 5x සමානයි 2x ඍණ 2යි කියලා අපිට මේ පැත්තේ තියෙනවා. පැහැදිලි නේද? වැඩි එකෙන් අඩු එක අඩු කරා වැඩි එකේ ලකුණ දැම්මා. දැන් අපිට පුළුවන් මේ පැත්තේ 5x එක ඉතුරු කරගෙන මෙන්න මේ ඍණ 11 සමාන ලකුණෙන් එහා පැත්තට දාන්න ධන 11යි කියලා. ඊළඟ පියවරේදී අපි කරන්නේ මේ 2x එක ගේනවා සමාන ලකුණෙන් වම් පැත්තට ධන 2x තිබ්බේ. ඒක එහෙනම් ඍණ 2x කියලා අපිට වම් පැත්තට ගේන්න පුළුවන්. දැන් මේ පැත්ත ඉතුරු වෙන්නේ ඍණ 2කුයි ධන 11කුයි විතරයි. මෙයාව ගෙනිච්චානේ. එහෙනම් අපිට මේ දෙන්න සුළු කරගන්න පුළුවන් 3x කියලා. මෙතන එනවා 11න් 2ක් අඩු වුනහම වැඩි එකකින් අඩු එක අඩු කරන්න ඕනේ. හේතුව මෙයා ඍණ මෙයා ධන හින්දා 9යි කියලා එනවා. වැඩි එකේ ලකුණ ධන හින්දා ධන 9යි. දැන් අපිට පුළුවන් දෙපැත්තම 3ෙන් බෙදන්න. එහෙනම් x සමානයි 3යි කියලා අපිට මේ සමීකරණයේ විසඳුම හම්බෙනවා. එතකොට මෙතන තිබ්බ x වලගේත් 3යි මෙතන තිබ්බ x වලගේත් 3යිම තමයි. හරි. මොකද තැන් දෙකේම තිබ්බ එකම වීජීය පදයේ හින්දා. අපි ඊළඟට වීජීය භාග අඩංගු සරල සමීකරණ විසඳන්නේ කොහොමද කියලා ඊළඟ උදාහරණ කීපයකදී ආයෙ කතා කරලා බලනවා. එහෙනම් මම පස්වෙනි උදාහරණය ගන්නවා මෙන්න මෙහෙම. මේකේ වීජීය භාග අඩංගු කරලා තියෙනවා x බෙදීම 3 එකතු කිරීම x බෙදීම 4 සමානයි 7යි කියලා මම සමීකරණය හදාගෙන තියෙනවා. දැන් මේ වගේ වීජීය භාග අඩංගු සරල සමීකරණයක් ආවොත් මේකත් විසඳන්න ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට වරද්ද ගන්න නැතුව හදා ගන්න පුළුවන් මෙන්න මේ වීජීය භාග දෙක සමාන ලකුණෙන් එක පැත්තකට අරගෙන දැන් මේකේ ගණ්ඩ දෙයක් නෑ ඇවිල්ලා තියෙනවා. ඒ දෙන්නව සුළු කරගන්න. දැන් අපිට පුළුවන් මේ වීජීය භාග දෙක එකතු කරගන්න පුළුවන්. හැබැයි එකතු කරගන්න කලින් හරය සමාන කරගෙන ඉන්න ඕනේ. එහෙමනම් 3යි 4යි කියන හරයන් දෙක දැක්ක ගමන් අපි දන්නවා මේ දෙන්නගේ හරයන් දෙක 12නේ වෙන්න ඕනේ. ඒ හින්දා ඉස්සෙල්ලා අපි මෙන්න මේ 3න් x කියන භාග සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා හරය 12ක් කරගන්නවා. ඒ වගේම 4න් x කියන භාග සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා හරය 12ක් කරගන්නවා. සමානයි 7යි. එහෙනම් මෙතනින් අපිට හම්බ වෙනවා 3 වරක් 4 12න් 4න් x. මෙතන හම්බ වෙනවා 12න් 3x සමානයි 7යි. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ වීජීය භාග දෙක එකතු කරගන්න හරයන් සමාන හින්දා 12න් 4x ධන 3x එකෙන් අපිට එනවා 7x කියලා සමානයි 7යි. දැන් අර කලින් හදපු සරල උදාහරණ වගේමයි බෙදීම 12 තියෙන කෙනාව අපි සමාන ලකුණෙන් එහා පැත්තට ගුණ කිරීම 12 කියලා දානවා. ඕකටම තමයි අපි අර හරස් ගුණිතය කියලා කිව්වෙත්. මේ පැත්තේ හරයෙන් මේ පැත්තේ ලවය. හරිනේ? ඕකටම තමයි අපි හරස් ගුණිතය කියලා කියන්නේ. දැන් අපි
මේක ಗುಣ කරලා උත්තරයක් ගන්නේ නැතුව මේ 7 ඉලක්කම මේ සංගුණකේ නැති කරගන්න දෙපැත්තම 7ෙන් බෙදනවා. එහෙනම් x සමානයි මෙන්න මෙයා කැපිලා ගිහිල්ලා උත්තරයක් එනවා අපිට 12යි කියලා. අපි 6 වෙනි උදාහරණයේ VGA භාග අඩංගු එකක්මයි ගන්නෙ. ඒක මීට වඩා චුට්ටක් වෙනස්. තව පොඩි වෙනසක් තියෙනවා. a ඍණ 3 බෙදීම 2 ධන 1 සමානයි 4 කියලා සමීකරණය තියෙනවා. එහෙමනම් මේකේ VGA භාග කොටස් එකයි තියෙන්නේ නේද? දැන් මේකනේ VGA භාග කොටස. VGA භාගයක් අඩංගු පදය. මෙයා නිකන් පූර්ණ සංඛ්‍යාවක්. මෙයාත් පූර්ණ සංඛ්‍යාවක්. එහෙමනම් අපි මේකෙදි මුලින්ම කරන්නේ මේ 1 කියන කෙනාව සමාන ලකුණෙන් එහා පැත්තට දා ගන්නවා ඍණ 1යි කියලා. හරි. දැන් එහෙනම් අපිට එනවා මෙන්න මෙහෙම කෙනෙක්. 3යි කියලා. දැන් හරියට මෙන්න මෙතන වගේ තැනක් නේද මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ගානේ මෙතන වගේ තැනක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ බෙදීම 2 සමාන ලකුණෙන් එහා පැත්තට ගුණ කිරීම 2 කරගන්න. එතකොට අපිට එන උත්තරයක් මේ වරහන දැන් ඕනේ නෑ 6යි කියලා. එහෙනම් ඍණ 3 එහා පැත්තට ධන 3ක් විදිහට ගෙනිච්චාම ඒ සමානයි 9යි කියලා අපිට උත්තරයක් එනවා. අපි තවත් භාග අඩංගු සරල සමීකරණ කීපයක්ම විසඳනවා. කීපයක්ම සුළු කරලා බලනවා. මට මතක විදිහට මේක අපේ 6 වෙනි ගාන. මේක අපේ 7 වෙනි ගාන. එහෙනම් 7 වෙනි ගානේ මම දෙනවා 21 බෙදීම 4x ධන 3 සමානයි 4x ධන 1 සමානයි 3 කියන VGA භාගයක් අඩංගු සරල සමීකරණය. දැන් මෙතනදී මම මෙන්න මේ නොදන්නා VGA පදේ මේකේ හරයට අරන් තියනවා. ඒකයි දැන් මේ වගේම තමයි. මෙන්න මේ වගේම කෙනෙක්. මේ මෙතන තියෙන සමීකරණේ වගේම කෙනෙක් තමයි මේ තියෙන්නේ. හැබැයි නොදන්නා VGA පදේ මෙයාගේ ලවයේ තිබ්බේ මේකේ මෙයා හරයට ඇවිල්ලා තියෙනවා. අපිට එහෙනම් මෙතනත් කරන්න තියෙන්නේ මෙන්න මේ හරයෙන් මේ පැත්තේ ලවය ගුණ කරගන්න. හේතුව තමයි දැන් 21 බෙදීම 4x ධන 1. දැන් එතකොට ඔයාලා හිතනවා ඇති දැන් ඔච්චර වෙලා කියවනේ සමීකරණේ එක පැත්තක x තනි කරගන්න අනිත් අය ගෙනියමුකෝ කියලා. ඉතින් ඇයි මෙතන 21 ඒ කට්ටිය ගෙනියන්නේ නැතුව මේ පැත්තෙන් මෙයාව ගුණ කරමු කියන්නේ කියලා ඔයාලට පොඩි අවුලක් එන්නත් ඇති. හැබැයි ඒකට හේතුව මම කියනවා හේතුව තමයි අපිට හරයේ නොදන්නා VGA පදේ තියාගෙන මේ වැඩේ කරන්න බෑ. මොකද අනිවාර්යෙන් x සමානයි කියලා උත්තරයක් ගද්දී x එක තියෙන්න ඕනේ ලවයේ. අන්න ඒ හින්දා අපි මේ x එක අඩංගු පදයෙන් ඒක හරයේ තියෙන හින්දා බෙදීමක් විදිහට තියෙන හින්දා ඒකෙන් සමීකරණේ අනිත් පැත්ත ගුණ කරනවා. එතකොට අපිට පුළුවන් ඒක ලවයට ගන්නත් පුළුවන් මේ පැත්තේ තිබ්බ හරය නැති කර ගන්නත් පුළුවන්. පැහැදිලි නේද? 21 කියන සංඛ්‍යාව මේ 4x ධන 1 කියන වරහණෙන් බෙදලා තියෙන හින්දා අපි 21 මේ පැත්තේ තනි කරගෙන එහා පැත්තට මේ වරහණ ගුණ කරනවා. ඔන්න අපි එහා පැත්තට මේ වරහණ ගුණ කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපි වරහණ ඉවත් කරන ක්‍රමයේම පාවිච්චි කරපු හින්දා ඕනනම් අපිට වරහණ ඉවත් කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තුනේ ඉලක්කම බෙදලා නැති කරගෙන හදන්නත් පුළුවන්. හරි. අපි ඉගෙන ගත්ත ක්‍රමයටම අපි හදමු වරහණ ඉවත් කරලා හදමු. එහෙනම් 3 වරක් 4x එක අපිට එනවා 12x කියලා. 3 වරක් 1 3යි කියලා අපිට උත්තරයක් එනවා. දැන් පුළුවන් මෙන්න මේ ධන 3 සමාන ලකුණෙන් වම් පැත්තට ගේන්න ඍණ 3යි කියලා ඉතුරු වෙනවා 12x එකක්. මෙතන අපිට උත්තරයක් එනවා 18යි කියලා. මේ පැත්ත 12x. දැන් මෙන්න මේ x ගේ සංගුණකය 12 හින්දා අපි දෙපැත්තම 12න් බෙදලා x ගේ සංගුණකය නැති කර ගන්නවා. අපිට පුළුවන් තරම් අපි බෙදමු මේක
දෙපැත්තම 6න් බෙදන්න පුළුවන්. මෙතන 2යි මෙතන 3යි. එහෙනම් මේක භාග සංඛ්‍යාවක් විදිහට තියනවා නම් 2න් 3යි කියලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් දශම කරනවා නම් මේක හරියටම දශම වෙලා හරියටම දශම සංඛ්‍යාවක් හම්බෙන හින්දා සමාවර්ත නොවන හින්දා අපිට කියන්න පුළුවන් 3 බෙදීම 2යි කියන්නේ 1.5යි කියලා. මේක භාග සංඛ්‍යාවක් විදිහට තිබ්බත් ගැටලුවක් නැහැ. ඊළඟට අපි හදන උදාහරණය අපේ 8 වෙනි උදාහරණය මේකෙදි මම අර හරස් ගුණිතය කියන එක තව චුට්ටක් ඔයාලට කියලා දෙනවා. ඒකේ වචනේ විතරයි වෙනස් වෙන්නේ. අපේ સિદ્ધාන්තය එකම තමයි. දැන් අපි හරස් ගුණිතය කියලා කියවා මෙන්න මෙහෙම එකකට. සමාන ලකුණෙන් දෙපැත්තේ භාග සංඛ්‍යා එක බැගින් තියනවා නම් ඔව්නේ මෙතන ගත්තාම එක වීජීය භාගයක් තියෙනවා x ඍණ 3න් 2 කියන භාග සංඛ්‍යාව. දකුණු පැත්තේ ගත්තාම x ධන 8න් 3 කියන වීජීය භාග සංඛ්‍යාව තියෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහට සමාන ලකුණෙන් වම් පැත්තෙත් එක භාග සංඛ්‍යාවක් දකුණු පැත්තෙත් එකක් විතරක් තියෙනවා නම් එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් තනි පදයේ බැගින් තියෙනවා නම් අපිට පුළුවන් එක් පැත්තක හරයෙන් අනෙක් පැත්තේ ලවය ගුණ කරගන්න. ඒකට අපි කියනවා හරස් ගුණිතය කියලා. මොකද අපි මේක මෙන්න මෙහෙම හරහට ගුණ කරන්නේ. මේ පැත්තෙන් මෙයාව ගුණ කරනවා. ඇත්තරම් පුතේ මෙතන වෙන්නේ අපි අර දන්න સિદ્ધාන්තයමනේ. බෙදීම වරහන එහා පැත්තට ගුණ කිරීම වරහන වෙනවා. මේ පැත්තේ බෙදීම වරහන එහා පැත්තට ගුණ කිරීම වෙනවා. අන්න ඒ හින්දා අපි ඕකට කියනවා හරහට ගුණ කරන හින්දා හරස් ගුණිතය කියලා. එහෙනම් මේ බලන්න දෙවරක් x ධන 8 මේ ලවය මේ පැත්තේ හරයෙන් ගුණ කරා. හරහට ගුණ වුණා. අපේ સિદ્ધාන්තයේ කිසිම වැරද්දක් නැහැ නේද? බෙදීමක් එහා පැත්තට ගුණ කිරීමක් වුණා. ඊළඟට මේ පැත්තේ බෙදීම සමාන ලකුණෙන් දකුණු පැත්තට ගුණ කිරීමක් වෙනවා. පැහැදිලි නේද? මේ පැත්තේ බෙදීම මෙහෙට ගුණ වුණා. මේ පැත්තේ බෙදීම මේ පැත්තට ගුණ වුණා. දැන් අපිට පුළුවන් එහෙනම් අර කලින් වගේම වරහන් දෙක ඉවත් කරගන්න දෙවරක් x එක 2x දෙවරක් 8 16යි. තුන් වරක් x එක 3x තුන් වරක් 3 9යි. මෙතන ඍණ හැදෙන්නේ මෙයා ධන මෙයා ඍණ හින්දා ඍණ 9යි කියලා හැදෙනවා. එහෙමනම් මේකෙත් දැන් ඊළඟට අපිට පුළුවන් මේ වීජීය පදයන් එක් පැත්තකට අරගෙන නොදන්නා වීජීය පදයන් සමාන ලකුණෙන් එක පැත්තකට අරගෙන ඉලක්කම් ටික එක පැත්තකට ගෙනියන්න. ඒ ගේද්දී දැන් මේ පැත්තේ 2x තියෙනවා මේ පැත්තේ 3x තියෙනවා. අපි 3x එක වම් පැත්තට ගෙනාවොත් ඔතනදී හැදෙනවා ඍණ x එකක්. හැබැයි අපිට ඕනේ ධන x වල අගය. අන්න ඒ හින්දා ඔයාලා මේ කුඩා සංගුණකයේ තියෙන කෙනා විශාල සංගුණකයේ තියෙන කෙනාගේ පැත්තට ගෙනිච්චොත් අපිට ධන x එකක් හදා ගන්න පුළුවන්. එහෙනම් අපි එහෙම කරනවා. මේ පැත්තේ 16 ඉතුරු කරගෙන 3x ඍණ 9 තියෙන පැත්තට 2x එක ගෙනියනවා ඍණ 2x කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මේ ඍණ 9 ගේන්න සමාන ලකුණෙන් අනිත් පැත්තට ධන 9යි කියලා. මේ පැත්ත ඉතුරු වෙනවා 3x ඍණ 2x. එහෙනම් මෙතනින් අපිට උත්තරයක් වෙනවා 25යි කියලා. මෙතනින් උත්තරයක් වෙනවා x කියලා. එතකොට x සමානයි 25යි කියලා අපිට මේ සමීකරණයේ විසඳුම හම්බ වෙනවා.
මේ තමයි අපි හදන 9 වෙනි ගාන. දැන් මේ 9 වෙනි ගානේ වීජීය භාග දෙකක් මම වම් පැත්තට දාලා තියෙනවා. දකුණු පැත්තේ සාමාන්‍ය භාග සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මෙන්න මේ වීජීය භාග දෙක අපිට සුළු කරගන්න පුළුවන් හේතුව තමයි මේ දෙන්නගෙම වීජීය හරයන් දෙක සමානයි. වීජීය හරයන් දෙක සමාන හින්දා අපි මෙහෙම වරහණකුත් දාගමු. මෙන්න මේ වීජීය හරයන් දෙක සමාන හින්දා අපිට පොදු හරයක් විදිහට a ධන 1යි කියලා ගන්න පුළුවන්. ලවයන් දෙක එකතු කරපුවාම අපිට උත්තරයක් එනවා 4යි කියලා. සමානයි 3න් 2යි. දැන් මෙන්න මෙතෙන්ටත් අපිට පුළුවන් අර කලින් වගේම හරස් ගුණිතය දාගන්න. එහෙනම් අපි මේකෙත් හරස් ගුණිතය දානවා හේතුව මේ පැත්තේ භාග සංඛ්‍යාවක් තියෙනවා. මේ පැත්තෙත් භාග සංඛ්‍යාවක් තියෙන හින්දා අපිට හරස් ගුණිතය දාලා සුළු කරගන්න පුළුවන්. අපි එහෙනම් මෙන්න මේ බෙදීම සමාන ලකුණෙන් එහා පැත්තට ගුණ කිරීමක් කරගන්නවා. එතකොට අපිට එනවා 2 ගුණ කිරීම a ධන 1යි කියලා. මම මෙතන ගුණ කිරීම ලීවේ නෑ. වරහන දාපුවම ඕනේ නෑනේ. මේ හරය මේ පැත්තට ගුණ කරගන්නවා. එහෙනම් මෙතන එනවා අපිට 4 ගුණ කිරීම 3යි කියලා. හරිනේ. බෙදීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට ගුණ කිරීම 3ක් වුණා. එහෙනම් මෙතන උත්තරයක් වෙනවා අපිට 12යි. මෙතන එනවා 2x දෙවරක් 1 2යි. දැන් අපිට පුළුවන් මේ ධන දෙක සමාන ලකුණෙන් වම් පැත්තට ගේන්න ඍණ 2යි කියලා උත්තරයක් එනවා 10යි කියලා. එහෙමනම් 10 සමානයි 2x කියලා ඇවිල්ලා තියෙනවා. දැන් මේ සංගුණකේ නැති කරගන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. මේවා දැන් අපිට පුරුදුයි. උත්තරයක් එනවා එහෙනම් අපිට 5 සමානයි x කියලා. ඉතින් ඕක 5 සමානයි x උනත් x සමානයි 5 උනත් උත්තරේ ගැටලුවක් නැහැ. x වලගේ 5යි කියන එක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මේක අපේ 10 වෙනි ගාන. මේකෙදී x ධන 2 කියලා හරයක් තියෙනවා. ලවය 3යි. ඊට පස්සේ අඩු කිරීම 3යි x ධන 2 කියලා හරයක් තියෙනවා. ලවය 1යි. ඊළඟට සමානයි 15න් 8 කියලා භාග සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ 9 වෙනි ගානේ 10 වෙනි ගානේ වෙනස ගත්තොත් 9 වෙනි ගානේ සමාන වීජීය හරයන් තිබ්බා. හැබැයි 10 වෙනි ගානේ අසමාන වීජීය හරයන් තියෙනවා. ඒක තමයි වෙනස. ඒත් එක්කම ওই ගාන තුල තවත් පොඩි වෙනසක් තියෙනවා. විශේෂ වෙනස්කමක් තියෙනවා. මම මොකක්ද කියලා එකත් කියන්නම්. මේක හදාගෙන යද්දී. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ පළමු වීජීය භාග සංඛ්‍යාවේ හරයට 3 ඉලක්කමක් ගුණ කිරීම 3ක් ගන්න ඕන හින්දා මේකේ හරයයි ලවයයි දෙන්නම 3ෙන් ගුණ කරගන්න පුළුවන් පළවෙනියටම. එහෙනම් අපිට ගන්න පුළුවන් x ධන 2 කියන කෙනාව අපි ගුණ කරනවා 3ෙන්. හේතුව අපිට හරයට 3 ඉලක්කමක් ගන්න ඕන හින්දා. එහෙමනම් තුල්්‍ය භාගවලදී නීතියක් තියෙනවා ලවයත් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න ඕන කියලා. දැන් අපිට ඇවිල්ලා තියෙනවා එහෙනම් මෙන්න මේ වගේ භාග සංඛ්‍යාවන් දෙකක්. එතකොට මෙතනත් එනවා 3 වරක් x ධන 2 කියලා හරයක්. මෙතන ලවය 9 කියලා එනවා. මෙතන තියෙනවා 3 වරක් x ධන 2 කියලා හරයක්. ලවය 1 කියලා තියෙනවා. හරි. පැහැදිලිද එහෙනම් තුල්්‍ය භාග වලින් අපි මේකෙත් ඔන්න මේ 9 වෙනි ගාන වගේම මෙයාගේ සමාන හරයන් දෙකක් සහිතව මේ ගාන ගොඩනගා ගත්තා. දැන් එහෙනම් අපිට පුළුවන් හරයන් දෙක සමාන හින්දා පොදු හරය විදිහට යාව අරගෙන 9න් එකක් අඩු කරපුවාම උත්තරේ 8යි. මේ පැත්තේ තියෙනවා 15න් 8ක්. හරි. දැන් එහෙනම් මේ තියෙන අර හරස් ගුණිතය දාන්න පුළුවන් අවස්ථාව. අපි එහෙනම් හරස් ගුණිතය දානවා මේ සමීකරණයටත්. එතකොට 8 ගුණ කිරීම 15 සමානයි 8 ගුණ කිරීම 3 වරක් x ධන 2යි කියලා අපිට එනවා. දැන් මෙන්න මේ සමීකරණය ගත්තාම මේක දිහා බලුවාම ඔයාලට පේනවා මේ දෙපැත්තම 8ෙන් බෙදුවා නම් 8ෙන් විතරක් නෙමෙයි ඉතින් ඕනනම් 3නුත් බෙදන්න පුළුවන්. 8ෙන් බෙදුවා නම් මේ 8 ඉලක්කම් දෙක අපිට නැති කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් මේක ලොකු උත්තර එන්නේ. 8 වරක් 15 ගුණ කරන්න ඕනේ 8 වරක් 3 ඊට පස්සේ මෙන්න මේ වයින් ගුණ කරන්න ඕනේ නේද? එහෙමනම්
මේ දෙපැත්තම 8න් බෙදනවා කියලා පේන හින්දා අපි මේ සමීකරණයේ දෙපැත්තම 8න් බෙදලා මෙන්න මේක සුළු කර ගන්නවා. දැන් අපිට එනවා මෙන්න මෙහෙම කෙනෙක්. මේක දිහා බලපුවාම දැන් මේකේ දෙපැත්තම 3න් බෙදන්න පුළුවන් කියලා පේනවා. එහෙනම් අපි 3න් බෙදනවා. කවුරු හරි 3න් බෙදන්නේ නැතුව 8න් බෙදන්නේ නැතුව මේක සුළු කරලා උත්තරයක් අරන් ආවත් එයාටත් මේ අපි හදන විදිහේ හදපුවාම එන උත්තරේම තමයි එන්නේ. කිසිම ගැටලුවක් නැහැ. කොහොම හැදුවා කියලාත් ගැටලුවක් නැහැ. එහෙනම් අපිට මේ දෙන්නත් කපලා දාලා මෙතන 5යි කියලා ගන්න පුළුවන්. x ධන 2යි. දැන් එහෙනම් ධන 2 අපි අරන් එනවා ඍණ 2යි කියලා. අපිට උත්තරයක් එනවා x සමානයි 3යි කියලා. දැන් අපි මේ වෙද්දී සරල සමීකරණ විසඳීම කියන කොටස යටතේ ගණන් 10ක් හදලා තියෙනවා. අපි තව එක ගානක් හදලා මේ කොටස නවත්තමු. තව එක ගානක් අපි හදලා බලමු. කොහොමද සරල සමීකරණයක් එන්න පුළුවන් තවත් මීට වඩා පොඩි වෙනස් ක්‍රමයක් භාග සහිතව අපි ඒකත් හදලා බලමු. එහෙනම් මම 11 වෙනි ගාන හදනවා මේ විදිහට. මේකේ මම x ධන 1 කියලා හරයක් තියෙන ලවයේ 2x කියන VG භාගයක් ගන්නවා. එතකොට හරයේ ලවයේ දෙකේම VG පද තියෙනවා. ඊළඟට සාමාන්‍ය භාග සංඛ්‍යාවක් තියෙනවා. එහා පැත්තේ පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපිට මේ වගේ අවස්ථාවක් ගත්තොත් මෙතෙන්ට හරස් ගුණිතය දාන්න බෑ. දැන් මෙතනත් අපිට හරස් ගුණිතය දාන්න බැරි වුණානේ. හේතුව මේ පැත්තේ භාග සංඛ්‍යා දෙකක් තිබ්බා. මේ පැත්තේ එකයි තිබ්බේ. දැන් මේක ගත්තාම මේකෙත් අපිට වම් පැත්තේ භාග සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් හරස් ගුණිතය දාගන්න බෑ. හැබැයි අපිට පුළුවන් නම් වම් පැත්තෙත් එක භාග සංඛ්‍යාවක් කරලා මේ බලන්න මේ වම් පැත්තෙත් එකක් කරා දකුණු පැත්තෙත් එකක් කරගන්න පුළුවන් නම් අන්න දැන් එතකොට අපිට මේ අවස්ථාවට ආවට පස්සේ හරස් ගුණිතය දාන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ නම් විශේෂ කාරණාවක් හරස් ගුණිතය දාද්දී දෙපැත්තෙම එක භාග සංඛ්‍යාව බැගින් තියෙන්න ඕන කියන එක. දෙපැත්තෙම වම් පැත්තෙත් එක භාග සංඛ්‍යාවයි දකුණු පැත්තෙත් එකයි තියෙන්න ඕන. වෙන මුකුත් ඉලක්කම් වෙන මොනවත් තියෙන්න බෑ. දැන් මෙතන මේ වැඩේ කරන්න බෑ. මේ භාග සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙමනම් අපි මෙන්න මේ VG නොවන භාග සංඛ්‍යාව සමාන ලකුණෙන් එහා පැත්තට දාගන්නවා මේ ගානේ හැටියට. VG නොවන භාග සංඛ්‍යාව ඍණ 3න් 2යි කියලා එහා පැත්තට දාගන්නවා. ධන 3න් 2 තිබ්බේ ඒක සමාන ලකුණෙන් එහා පැත්ත ඍණ 3න් 2යි කියලා දාගත්තා. දැන් පුළුවන් ද අපිට හරස් ගුණිතය දාන්න? ඒත් බෑ නේද? මේ පැත්තේ නම් එක භාග සංඛ්‍යාවයි ඒක හරි. හැබැයි එහා පැත්තේ පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි දෙකක් තියෙනවා. එහෙමනම් අපි දැන් කරන්නේ මෙන්න මේ පැත්ත සුළු කරගන්න එක. දෙකේ ඉලක්කමට හරයක් හදාගන්න ඕනේ අපිට 3යි කියලා. මේක අපිට ඕනනම් දෙක බෙදීම 1 කියලා හරයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. අපි මේක 3ෙන් ගුණ කරලා හරය 3ක් වෙන විදිහට මේ දෙකේ ඉලක්කමට තුල්්‍ය භාගයක් ලියනවා 3ෙන් 6යි කියලා. දැන් බලන්නකෝ. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන 3ෙන් 4යි කියලා භාග සංඛ්‍යාවක් හදාගන්න. පැහැදිලිද? මේ දෙකේ ඉලක්කම භාග සංඛ්‍යාවක් විදිහට සැලකුවා දෙක බෙදීම 1යි කියලා. ඊට පස්සේ තුල්්‍ය භාග හදාගත්තා. ඒ දෙක අඩු කරලා මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරලා මේ භාග සංඛ්‍යා දෙක සුළු කරලා අපි 3ෙන් 4යි කියලා තනි භාග සංඛ්‍යාවක් හදාගත්තා. දැන් වම් පැත්තේ තියෙනවා x ධන 1 වර x ධන 1න් 2x කියලා භාග සංඛ්‍යාවක්. ඔන්න එතෙන්ට ආවට පස්සේ මේ වගේ වම් පැත්තෙත් එක භාග සංඛ්‍යාවක් දකුණු පැත්තෙත් එකක්. දැන් අපිට එහෙනම් මේකට හරස් ගුණිතය යොදන්න පුළුවන්. අපි එහෙනම් මේක හරහට ගුණ කරනවා. 2x වරක් 3 සමානයි 4 වරක් x ධන 1. අපි එහෙනම් මේකේ වරහන් ඉවත් කරගෙනම හදමු. මෙතන එනවා අපිට 2x වරක් 3 කියන්නේ 6x. මේ පැත්තේ 4 වරක් x එක 4x. 4 වරක් 1 4යි. දැන් අපිට පුළුවන් 4x එක ඍණ 4x කරගන්න මේ පැත්තේ 4ක් ඉතුරු වෙනවා. එහෙනම් 6x කින් 4x අඩු වුනහම 2x සමානයි 4යි. අපි දෙපැත්තම 2කින් බෙදපුවාම x සමානයි
2යි කියලා අපිට උත්තරයක් එනවා. x සමානයි 2යි කියලා අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපිට සරල සමීකරණ කියන කොටසේදී හම්බෙන්න පුළුවන් විදිහේ සාමාන්‍යයෙන් හම්බෙන්න පුළුවන් හැම ගාණක්ම නැතත් බොහෝ ගණන් අපි දැන් හදලා ඉවර කරා. ඊළඟට අපිට තියෙන්නේ සමගාමී සමීකරණ කියන කොටසේදී කොහොමද ගාණක් හදාගන්නේ, يعني විසඳගන්නේ කොහොමද කියලා බලන්න. එහෙමනම් අපි අනුමාත්‍රකාවක් ලියාගමු. සමගාමී සමීකරණ. ලියන්න අනුමාත්‍රකාවක් සමගාමී සමීකරණ. දැන් අපි දන්නවා සමගාමී සමීකරණ කියපුවාම නොදන්නා බීජීය පද දෙකක් අඩංගු වන සමගාමී සමීකරණ යුගලයක් තමයි අපිට හම්බෙන්නේ කියලා. එහෙමනම් දැන් මම පළවෙනි උදාහරණ විදිහට අරන් තියනවා x ධන 2y සමානයි 5 කියලා සමීකරණයකුත් 3x ධන 2y සමානයි 8 කියලා සමීකරණයකුත්. අපි පළවෙනියටම මෙන්න මේ සමගාමී සමීකරණ විසඳද්දී ඒ සමගාමී සමීකරණ යුගලයට නම් දෙකක් දෙන්න ඕන. දැන් මේ සමීකරණය හඳුන්වන්නේ 1 කියලා. මේක ඕනනම් ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් හඳුන්වන්නත් පුළුවන්. නම් දෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මෙයාව අපි හඳුන්වනවා 2 කියලා. එහෙමනම් අපි පළවෙනියටම මේ සමීකරණ යුගලයට නම් දෙකක් දුන්නා. එක්කෙනෙකුට 1 කියලා, අනිත් කෙනාට 2 කියලා. ඊළඟට අපි බලන්න ඕන මේ සමීකරණ දෙකේ ඕනෑම එක් බීජීය පදයක සංගුණකයන් සමාන වෙනවද කියලා. දැන් අපි ගත්තොත් මෙන්න මේ අපි උදාහරණයේ විදිහට අරන් තියෙන සමීකරණයේ x ගේ සංගුණකය මෙතන 1. මේ පළවෙනි සමීකරණයේ x ගේ සංගුණකය 1. හැබැයි දෙවන සමීකරණයේ x ගේ සංගුණකය 3 කියලා අපිට හම්බ වෙනවා. එහෙමනම් x කියන බීජීය පදයේ සලකපුවාම එයාගේ සංගුණකයන් සමාන වෙලා නැහැ. අසමානයි. අපි ඊළඟට y කියන බීජීය පදයේ සලකපුවාම පළවෙනි සමීකරණයේත් y ගේ සංගුණකය 2යි, දෙවන සමීකරණයේත් y ගේ සංගුණකය 2යි. එහෙමනම් අන්න දැන් අපිට හම්බ වෙනවා y වල සංගුණකය සමානයි කියලා මේ අපේ පළවෙනි උදාහරණේ අපි අරන් තියෙන සමගාමී සමීකරණ යුගලේ. අන්න ඒ විදිහට සමගාමී සමීකරණ යුගලයේ එක් බීජීය පදයක සංගුණක සමාන වෙනවා නම් ආය අපිට ඒක සමාන කරන්න කියලා පොඩි වැඩක් තියනවා කරන්න. ඒක කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් මේ සමීකරණේ ආය සංගුණක සමාන කරගන්නවා කියලා දෙයක් කරන්න ඕන වෙන්නේ නැහැ. අපිට මොකද y කියන බීජීය පදේ සංගුණකයන් මේ වෙද්දිත් සමාන වෙලා හම්බෙලා තියෙන හින්දා. එහෙමනම් ඊළඟ පියවර අපි කරන්න ඕනේ මේ පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කිරීම හෝ එකතු කිරීම මම කොහොමද එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්න කියලා ඔයාලට කියලා දෙන්නම්. එහෙමනම් අපි බලන්න ඕනේ මෙන්න මේ සංගුණක සමාන වෙච්ච බීජීය පද දෙකේ ලකුණු දෙක කොහොමද තියෙන්නේ කියලා. අපි ගත්තොත් y වල සංගුණකයේ 2යි එයාගේ ලකුණ ධන. මෙතන y වල සංගුණකයක් 2යි එයාගේ ලකුණත් ධන. එහෙමනම් මේ සංගුණක සමාන වෙච්ච බීජීය පද දෙකේ ලකුණු දෙකත් සමානයි නම් අපි කරන්නේ මේ සමීකරණ දෙකෙන් එකකින් එකක් අඩු කරන එක. ලකුණු සමානයි නම් අපි කරන්නේ එකකින් එකක් අඩු කරන එක. බැරි වෙලාවත් අපිට ලකුණු අසමාන වෙලා આવොත් අපි කරන්නේ එකකට එකක් එකතු කරන එක. එහෙනම් සමීකරණ දෙක එකතු කරන එක කරන්නේ. එහෙමනම් මෙතනදී ලකුණු දෙකත් සමාන හින්දා අපිට කරන්න වෙන්නේ x සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කරන එක. එතකොට මේකේ දකුණු පැති දෙක ගත්තොත් පළවෙනි සමීකරණයේ 5යි කියලා තියෙන්නේ, දෙවෙනි එකේ 8යි කියලා තියෙනවා. එහෙමනම් අපි එකෙන් දෙක අඩු කරනවට වඩා අපිට ලේසි දෙකෙන් එක අඩු කරන එක. හරි. දැන් අපි අර දුන්න නම් වලින් ලියා ගන්නවා දෙවන සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා කියලා උන් අපි අර නම් කරපු විදිහට නම් දෙකෙන් මේක ලියා ගන්නවා. දෙකෙන් එක කියන සමීකරණය අඩු කරනවා කියලා මේ ලියලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් දෙවනි සමීකරණයේ වම් පැත්තෙන් පළවෙනි සමීකරණයේ වම් පැත්ත අඩු කරගන්න. හැබැයි
මේක මෙහෙම ලියපුවාම පොඩි වැරද්දක් තියෙනවා. වැරද්ද තමයි මෙතන පද දෙකක් අඩු වෙන්න ඕන හින්දා ඒකත් හොඳට මතක තියාගන්න ඕන තැනක්. සමීකරණ දෙක අඩු කරද්දී දෙවන සමීකරණයේ වම් පැත්තට අපි අනිවාර්යයෙන්ම මතක් කරලා වරහණක් දාගන්න ඕනේ. ඒකත් හොඳට මතක තියෙන්න ඕන තැනක්. එතන වරහණ දාන්න අමතක වුණොත් මේ ගාන හදන්න බෑ මෙතනින් එහාට. ඒ කියන්නේ අපිට වැරදි උත්තර තමයි හම්බෙන්නේ. එහෙමනම් මතක ඇති සමීකරණයකින් සමීකරණයක් අඩු කරද්දී ඒකේ වම් පැත්තේ අනිවාර්යයෙන්ම අපි අඩු කරන කොටසට අඩු කරන සමීකරණයට වරහණක් මෙන්න මේ විදිහට යොදන්නම ඕනේ. එහෙම නොවුනොත් ඔයාලා අඩු කරන්නේ x කියන පදේ විතරයි. හැබැයි අපි අඩු කරන්න ඕනේ මේ පද දෙකෙන් x ධන 2y කියන මේ පළවෙනි සමීකරණේ සම්පූර්ණ වම් පැත්තම අපි අඩු කරගන්න ඕනේ. ඒ හින්දා මතක් කරලා මෙතෙන්ද වරහණක් දාන්න ඕනේ. හරි. ඊළඟට දකුණු පැත්ත ගත්තාම දෙවන සමීකරණයේ දකුණු පැත්ත 8, පළවෙනි සමීකරණයේ දකුණු පැත්ත 5. එහෙනම් 8න් 5ක් අඩු කරනවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන වරහණ ඉවත් කරගන්න ඍණයි ධනයි ඍණ x ඍණයි ධනයි ඍණ 2y සමානයි උත්තරයක් එනවා අපිට 3යි කියලා. දැන් එහෙනම් මේ බලන්නකෝ ධන 2x එකට ඍණ 2x එක කැපිලා යනවා. ඒ කැපිලා යන්නේ කොහොමද? මෙයා ධන මෙයා ඍණ හින්දා අපිට එකතු කරන්න බෑ. වැඩි එකකින් අඩු එක අඩු කරපුවාම 2y ගෙන් 2y අඩු වෙලා උත්තරේ 0යි කියලා එනවා. එහෙනම් ඊළඟට ධන 3x එකෙන් ඍණ x එකක් අඩු කරපුවාම ධන 2x අපිට එනවා මෙතන උත්තරයක් 3යි කියලා. දැන් එහෙනම් දෙපැත්තම අපි දෙකෙන් බෙදපුවාම ඔන්න අපිට x වල උත්තරයක් එනවා 3 බෙදීම 2යි කියලා අපිට x වලට උත්තරයක් ගන්න පුළුවන්. මේ විදිහට අපි සමීකරණයකින් සමීකරණයක් අඩු කරපුවාම එක් වීජීය පදයක් සඳහා අපිට උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් මේකේ අපිට ඇවිල්ලා තියෙනවා x සමානයි 3 බෙදීම 2යි කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වීජීය පදය සඳහා ආපු උත්තරය අපි මේ සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරලා පළවෙනි එකට හෝ දෙවෙනි එකට ඒක Tamanට කැමති එකට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරලා අනෙක් වීජීය පදේ සඳහාත් අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි මෙන්න මේක ආදේශ කරමු පළවෙනි සමීකරණයට. මම එහෙනම් ලියනවා එකට ආදේශයෙන්. දැන් අපි එකට ආදේශ කරන්න ඕනේ එක කියන සමීකරණයේ තිබ්බේ x ධන 2y සමානයි 5. එහෙනම් එක කියන සමීකරණයට ආදේශ කරන්න ඕනේ ඒකේ x තියෙන හැම තැනකටම 3 බෙදීම 2ක්. දැන් අපිට උත්තරයක් එනවා එහෙනම් මෙන්න මේ විදිහට y අඩංගු සරල සමීකරණයක් දැන් අපිට ගොඩ නැගිලා තියෙනවා. අපි මේ සමීකරණය විසඳගත්තාම y වල උත්තරයක් අපිට ගන්න පුළුවන්. ධන 3 බෙදීම 2 සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 3 බෙදීම 2යි කියලා අපිට ගෙනියන්න පුළුවන්. දැන් එහෙනම් මෙන්න මේ පහේ ඉලක්කමට හරයක් එකක් තියෙනවා කියලා හිතාගෙන අපි මේ දෙන්නගේ ලවය සමාන කරගන්න දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. එහෙනම් අපිට උත්තරයක් එනවා 10 බෙදීම 2යි. හරිනේ ඉතින් නේද? 5ට තුල්්‍ය භාගයක් 10 බෙදීම 2. 10 බෙදීම 2 කියන්නේ තාපව 5 කියලා අපිට හම්බෙනවනේ. මෙතන අපිට 2y කියලා තියෙනවා. එහෙනම් 2y සමානයි 7 බෙදීම 2යි කියලා අපිට උත්තරයක් එනවා. අපි දෙපැත්තම දෙකෙන් බෙදා ගත්තාම මම මෙතන පොඩ්ඩක් මේ පැත්තට ආපහු ගාන හදන්නම්. දැන් ඔයාලා හදන්න ඕනේ මේක මෙහෙම මෙතෙන්ට යන්න ඕනේ. මම මෙතන ඉඩමදි හින්දා ආපහු මේ පැත්තට ගන්නවා. 2y එකක් දෙකෙන් බෙදනවා. 7 බෙදීම දෙකක් දෙකෙන් බෙදනවා. හැබැයි ආයි ඉරක් ගහලා දෙකෙන් බෙදීම කියලා දාන්න නැතුව අපි ওই විදිහට දාගත්තා. එතකොට අපිට මෙතන එනවා ಗುಣ කිරීම දෙකෙන් එකයි. මතකයිනේ? බෙදීමක් ಗುಣ කිරීමක් කරලා දෙවන භාග සංඛ්‍යාව උඩයට මාරු කරා. එහෙනම් y සමානයි 4න් 7යි කියලා අපිට y වලටත් උත්තරයක් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සමගාමී සමීකරණ යුගලයක එක් වීජීය පදයක සංගුණක සමාන වෙලා තියෙනවා නම් ඒ සමීකරණ දෙක එකතු කරලා හෝ අඩු කරලා අපිට එක වීජීය පදයකට උත්තරයක් ගන්න පුළුවන්. ඒ ගත්ත උත්තරේ අපි කැමති සමීකරණයකට ආදේශ කරලා අපිට අනෙක් නොදන්නා වීජීය පදේ සඳහාත් මේ විදිහට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟ උදාහරණයෙන් අපි බලමු
මෙන්න මේ වගේ සංගුණක සමාන වෙලා තිබ්බේ නැත්තම් අපි කොහොමද සංගුණක සමාන කරගන්නේ කියන එක. මේ තියෙන්නේ අපේ දෙවන උදාහරණය. මේ දෙවන උදාහරණය ගත්තාම මේ සමගාමී සමීකරණ යුගලයේ x වල සංගුණකයන් දෙක සමාන වෙලා නැහැ. මෙතන x වල සංගුණකය 1යි, මෙයාගේ 2යි. y වල සංගුණකයන් ගත්තාමත් මෙයාගේ සංගුණකය 2යි, මෙයාගේ සංගුණකය 5යි. y වල සංගුණකයන් සමාන වෙලත් නැහැ. එහෙමනම් අපි බලන්න ඕනේ මේ x සමීකරණයක් කවුරු හරි ඉලක්කමකින් ගුණ කරලා ඔන්න සංගුණක සමාන කරගන්න විදිහ මේ x සමීකරණයක් යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා ඒ සංගුණකයන් දෙකක් සමාන කරගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. එහෙමනම් අපි මෙන්න මේ x වල සංගුණක දෙක සලකපුවාම මේ පළවෙනි සමීකරණය අපිට දෙකෙන් ගුණ කරගන්න පුළුවන් නම් දෙකෙන් ගුණ කරගත්තොත් මෙන්න මේ x වල සංගුණකය අපිට 2යි කියලා හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. මම ඔන්න ලියවා 1 කියලා නම දීපු කෙනාව අපි දෙකෙන් ගුණ කරනවා කියලා. අන්නේ 1 කියන සමීකරණය දෙකෙන් ගුණ කරගද්දී මතක තියාගන්න මේ සෑම පදයක්ම එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් 2x කියන පදය දෙකෙන් ගුණ වුණාම අපිට එනවා 2x කියලා. 2y කියන කෙනා දෙකෙන් ගුණ වුණාම අපිට එනවා 4y කියලා. 10 කියන කෙනා දෙකෙන් ගුණ වුණාම අපිට එනවා 20යි කියලා. එහෙමනම් මේ 1 කියලා තිබ්බ සමීකරණය සම්පූර්ණයෙන්ම අපි දෙකෙන් ගුණ කරගෙන හදා ගන්නවා අංක 3 කියලා සමීකරණයක්. දැන් එහෙනම් අපි ඊළඟ ගණනය කිරීම සඳහා යොදාගන්නේ 1 කියන සමීකරණය නෙමේ මෙන්න මේ 3 කියන සමීකරණය සහ 2 කියන සමීකරණය. දැන් එහෙනම් අපි ඔන්න සමීකරණ යුගලය 2 සහ 3 කියන යුගලය තමයි පාවිච්චි කරන්නේ. දැන් ඒක බලපුවාම x වල සංගුණකය 2 කියන සමීකරණයේ සංගුණකය 2යි 3 කියන සමීකරණයේ සංගුණකය 2යි. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ සමීකරණ දෙක එකතු කරලා හෝ අඩු කරලා x කියන බීජීය පදය අයින් කරගන්න. දැන් අපි කලින් එකේදී කතා කරා සංගුණක දෙක සමාන වෙලා තියෙන පද දෙකේ ලකුණුත් සමානයි නම් අපි කරන්නේ සමීකරණ දෙක අඩු කරන එක. එහෙමනම් දැන් මෙතන ලකුණක් ධන මෙතන ලකුණක් ධන ලකුණු සමාන වෙලා තියෙන්නේ. එහෙනම් අපිට අඩු කරන්න වෙනවා 3න් 2 හෝ 2න් 3. දැන් හැබැයි මේ පැත්තේ 20 කියන එක නා ලොකු හින්දා අපි 3න් 2 අඩු කරනවා. එහෙනම් 3 අඩු කිරීම 2 තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. දැන් අපි 1 කියන සමීකරණය අපි නොසලකා හැරලා තියෙන්නේ. මොකද එයත් එක්ක වැඩ කරන්න බැරි හින්දා තමයි අපි 1 වෙනුවට 3ක් කියලා සමීකරණයක් හදාගත්තේ. එහෙනම් දැන් යාව මේ මොහොතේදී අපි නොසලකා හැරලා තියෙනවා. දැන් එහෙනම් 3 කියන සමීකරණයේ වම් පැත්තේ 2x ධන 4y කියලා තියෙනවා. ඒකෙන් අඩු කරන්න ඕනේ. මතක තියාගන්න වරහණක් දාලා තමයි අපි අඩු කිරීම කරන්නේ. මෙන්න මේ දෙවන සමීකරණයේ වම් පැත්ත එහෙනම් දකුණු පැති දෙකත් 20 ඍණ 2යි කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ වරහණ ඉවත් කරගත්තොත් ඍණ වරක් ධන ඍණ 2x ඍණයි ඍණයි ධන 5යි y කියලා අපිට උත්තරයක් එනවා. මේ පැත්තේ උත්තරේ 18යි. මෙන්න මේ ධන 2x ට ඍණ 2x කැපිලා ගියාම ධන 4y ධන 5y දෙන්නම ධන හින්දා එකම જાතිය හින්දා අපිට 9y කියලා එකතු කරගන්න පුළුවන්. එහෙමනම් දෙපැත්තම 9ෙන් බෙදපුවාම y සමානයි 2යි කියලා අපිට උත්තරයක් එනවා y කියන බීජීය පදයේ සඳහා. දැන් මේ පළවෙනි සමීකරණය අපි අයින් කරගත්තේ මෙන්න මේ වැඩ කොටස කරගන්න පළවෙනියත් එක්ක බැරි හින්දා. මේක හොඳට තේරුම් ගන්න. සමහර ළමයි හිතනවා දැන් මේ පළවෙනි අයින් කරා කියන්නේ මෙයා ආයෙ ගන්නෙම නැහැ කියලා. නෑ එහෙම එකක් නෑ. දැන් මෙන්න මේ කොටස කරගන්න මේ පළවෙනියත් එක්ක බැරි හින්දා තමයි අපි ඒ වෙනුවට තුන්වෙනියා කියලා කෙනෙක් හදාගත්තේ. හැබැයි
මේ ආදේශය කරද්දී ඔයාලට ඕන නම් පළවෙනියව යොදා ගන්න පුළුවන්. එකට ආදේශ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එහෙමනම් අපි මෙන්න මේ වැඩ කොටස කරගන්න තමයි පළවෙනියත් එක්ක බැරි උනේ. මෙතනින් එහාට තියෙන වැඩ ටිකට ආයේ පළවෙනිය යොදා ගන්න පුළුවන්. මම ඒ හින්දා එකටම ආදේශ කරනවා. දැන් මේකත් කවුරු හරි හිතන්න පුළුවන් ඇයි හැම වෙලේම එක කියන සමීකරණයටම ආදේශ කරන්න කියලා. නෑ. එහෙම ගැටලුවකුත් නෑ. ඇත්තටම ගත්තොත් මේ සමීකරණ තුනෙන්ම එක කියන කෙනාන් ටිකක් සරලම කෙනෙක් ඉන්නේ. අන්න ඒ හින්දා අපි එකට ආදේශ කරනවා මේකෙත්. එහෙනම් අපිට x ධන 2y සමානයි 10 කියන සමීකරණේ y වෙනුවට දෙකක් ආදේශ කරන්න පුළුවන්. මොකද අපි හොයාගත්තා y සමානයි 2යි කියලා y වල අගය. දෙවරක් 2 සමානයි 10යි. මෙතන ගුණ කිරීමක් තියෙනවා. ඒක මේ බීජීය පදයට එක නොලිය තිබ්බට. එහෙනම් මෙතන උත්තරයක් එනවා 4යි. මෙන්න මේ ධන 4 සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 4ක් වුණාම x සමානයි 6යි කියලා අපිට x කියන නොදන්නා බීජීය පදයටත් පිළිතුරක් හම්බ වෙනවා. එහෙනම් මේ සමීකරණයේ විසඳුම් වෙන්නේ x සමානයි 6යි y සමානයි 2යි කියන විසඳුම් දෙක. දැන් අපේ තුන්වෙනි උදාහරණේ අපි a වල සංගුණක දෙක ගත්තාම එකක් 4යි 7යි අසමානයි. ඒ වගේම b වල සංගුණකත් අසමානයි. දැන් තවත් ප්‍රශ්නයක් මේ උදාහරණය ඇතුලේ තියෙනවා. ඒ තමයි දැන් අපි a වල සංගුණක සමාන කරන්න හිතාගෙන මේ පළවෙනි සමීකරණය කාගෙන් හරි ಗುಣ කරලා අපිට 7 හදා ගන්න බෑ. ඒ වගේම b වල සංගුණක සමාන කරන්න හිතාගෙන දෙවනි සමීකරණය කාගෙන් හරි ಗುಣ කරලා අපිට තුනේ ඉලක්කම හදා ගන්නත් බෑ. එහෙමනම් දැන් මේ වගේ අවස්ථාවක අපිට අනිවාර්යයෙන්ම මේ සමීකරණ දෙකම වෙනස් කරන්න වෙනවා. එතකොට අපි සමාන කරන්නේ කාගේ සංගුණකද? අපි හිතමු මේකේ අපි සමාන කරන්නේ b වල සංගුණක. කැමති නම් කාට හරි a වල සංගුණක සමාන කරගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මම හිතනවා මම මේකෙදි සමාන කරන්නේ මෙන්න මේ b වල සංගුණකයන් දෙක කියලා. එතකොට ඔයාලා හිතන්න මේ 3 ඉලක්කමයි 2 ඉලක්කමයි හරයන් විදිහට තිබ්බොත් භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙද්දි අපි අන්නේ හරයන් දෙක සමාන කරේ කොහොමද කියලා. එහෙමනම් මෙන්න මේ 3 ඉලක්කමයි 2 ඉලක්කමයි හරයන් විදිහට තියනවා නම් අපිට 6 දක්වා වෙනස් කරගන්න වෙනවා මේකේ පොදු හරයක් ලබා ගන්න. අන්න ඒ විදිහටම අපි බලන්න ඕන මේ පළවෙනි සමීකරණය කාගෙන් ಗುಣ කරලාද අපිට b වල සංගුණකය 6ක් කරගන්න පුළුවන්. ඒ වගේම දෙවනි සමීකරණය කාගෙන් ಗುಣ කරලාද අපි b වල සංගුණකය 6ක් කරගන්නේ කියලා අපි මෙන්න මේ උදාහරණය හැටියට බලන්න ඕන. එහෙමනම් පළවෙනි සමීකරණය දෙකෙන් ಗುಣ කරලා අපිට පුළුවන් මේ b වල සංගුණකය 6ක් කරගන්න. එහෙනම් මේ 4යි a එක දෙකෙන් ගුණ වුණාම 8යි a ඍණ 6යි b සමානයි 14යි කියලා අපිට තුන්වෙනි සමීකරණය හම්බ වෙනවා. ඊළඟට දෙවෙනි සමීකරණය අපි 3ෙන් ගුණ කරා නම් අපිට මෙයාව 6යි b කරගන්න පුළුවන්. මෙන්න මෙතන එහෙනම් 21යි a කියලා හැදෙනවා. ඍණ 6යි b කියලා හැදෙනවා. ඒ වගේම 22 3ෙන් ගුණ කරපුවාම 66යි කියලා අපිට උත්තරයක් එනවා. දැන් එහෙනම් අපි මෙන්න මේ 1 සහ 2 කියන සමීකරණ දෙකම වෙනුවට 3 සහ 4 කියලා සමීකරණ යුගලයක් ගොඩනගාගෙන තියෙනවා. දැන් ඒ ගොඩනගාගත්ත සමීකරණ යුගලයේ මෙන්න මෙතන b වල සංගුණකය 6ක් වෙලා තියෙනවා. මෙතන සමීකරණේ 4 වෙනි සමීකරණයේ b වල සංගුණකය 6ක් වෙලා තියෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් මේ සමීකරණ දෙක එකතු කරලා හෝ අඩු කරලා මෙන්න මේ b කියන බීජීය පදේ අයින් කරලා aට උත්තරයක් හොයාගන්න. දැන් අපි බලපුවාම මෙන්න මෙතන b වල සංගුණකය 6ක් වෙද්දි ලකුණ ඍණ වෙනවා. මෙතන b වල සංගුණකය 6ක් වෙද්දි ඒත් ලකුණ ඍණ වෙනවා. එහෙමනම් ලකුණු දෙක සජාතීයයි නම් එක ජාතිය නම් අපි කරන්නේ එක සමීකරණයකින් එකක් අඩු කරන එක. මෙතනදී අපි 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය අඩු කරලා මෙන්න මේ
ඒ වලට උත්තරයක් ලබා ගන්නවා. එහෙනම් හතරවෙනි සමීකරණය අපිට තියෙනවා 21a ඍණ 6b. අන්න එකෙන් අඩු වෙන්න ඕන ඍණ 8a ඍණ 6b සමානයි 66 ඍණ 14යි කියලා අපිට දකුණු පැත්ත හම්බ වෙනවා. අපි මේ වරහන් ඉවත් කරගත්තාම 21 ඍණ 6b ඍණ 8a ඍණයි ඍණයි ගුණ වෙලා ධන 6b කියලා අපිට එනවා. එහෙනම් 66න් 14ක් අඩු වුනහම 52ක් කියලා අපිට උත්තරයක් හම්බ වෙනවා. මෙන්න මේ ඍණ 6b ට ධන 6b කැපිලා ගියාම 21යි a ගෙන් 8ක් අඩු වුනහම අපිට උත්තරයක් ගන්න පුළුවන් 13යි a කියලා. 13යි a කියලා අපිට උත්තරයක් එනවා. මේ පැත්තේ 52ක් තියෙනවා. එහෙමනම් අපි දෙපැත්තම 13න් බෙදපුවාම අපිට a වලට උත්තරයක් එනවා 4යි කියලා. හරි. අපි එහෙනම් මෙන්න මේ සමීකරණ දෙක මේ සමගාමී සමීකරණ යුගලයේ a කියන වීජීය පදයේ පිළිතුර විදිහට අපිට 4 කියලා හම්බ වෙනවා. දැන් අපිට පුළුවන් 1ට 2ට 3ට 4ට ඔය කියන 1 2 3 4 කියන ඕනෑම සමීකරණයකට a වලින් ආපු උත්තරය ආදේශ කරලා b ට එන උත්තරය අපිට හොයාගන්න පුළුවන්. එහෙමනම් අපි මේකෙත් අර සුපුරුදු විදිහටම 1 කියන සමීකරණයටම ආදේශ කරමු. මම එහෙනම් ලියනවා ආදේශ කරන්නේ 1ට ආදේශයෙන් 1 කියන සමීකරණයේ තිබ්බා 4a ඍණ 3b සමානයි 7යි කියලා. අපිට ඒ වලට ඇවිල්ලා තියෙන උත්තරයක් 4යි කියලා. එහෙනම් a තියෙන තැනට 4ක් ආදේශ කරා. ඍණ 3b සමානයි 7යි. මෙතන 4 වරක් 4 16ක් එනවා. අපි මෙන්න මේ ඍණ 3b එක ධන කරගන්න සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යමු. නැත්තම් අපිට ඍණ b වල තමයි උත්තරයක් එන්නේ. අන්න ඒ හින්දා මම මේක සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා. දැන් අපිට එනවා ධන 7 මේ පැත්තට ගෙනාපුවාම 3b සමානයි ධන 7 සමාන ලකුණෙන් මෙහාට ඍණ 7ක් විදිහට එනවා. මෙතන 9ක් කියලා. අපි දෙපැත්තම 3ෙන් බෙදපුවාම b සමානයි 3යි කියලා අපිට උත්තරයක් එනවා. එහෙමනම් මෙන්න මේ සමගාමී සමීකරණ යුගලයේ a සමානයි 4ක් වෙද්දී b සමානයි 3යි කියලා උත්තරයක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ අපේ තුන්වෙනි උදාහරණය. මේක අපේ හතරවෙනි උදාහරණය. මම මේ හතරවෙනි උදාහරණය පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සමගාමී සමීකරණ යුගලයක නොදන්නා වීජීය පද දෙක වම් පැත්තට දීලා සංඛ්‍යාව දෙන්නේ දකුණු පැත්තට. එතකොට අන්නේ සම්ප්‍රදායික විදිහට මම මේ පළවෙනි සමීකරණය දීලා තියෙනවා. හැබැයි දෙවෙනි සමීකරණය ගත්තාම අර සාමාන්‍ය සම්ප්‍රදායට වඩා වෙනස් වෙලා තියෙනවා. දැන් මේකේ මේ පැත්තේ වරහනකුත් තියෙනවා. මේ පැත්තෙත් වීජීය පදයකුත් තියෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට නැතුව මේ පළවෙනි සමීකරණයේ විදිහට නැතුව දැන් පළවෙනි සමීකරණය බලන්නකො වම් පැත්තේ වීජීය පද දෙක තියෙනවා. මේ පැත්තේ සංඛ්‍යාවක් තියෙනවා. අන්න ඒ විදිහට නැතුව අපිට යම්කිසි සමගාමී සමීකරණයක් දීලා තියෙනවා නම් අපි ඒක මෙන්න මේ ආකාරයට මේ පළවෙනි සමීකරණයේ ආකාරයට පළමුව හදාගෙන ඉන්න ඕනේ. එහෙම හදාගත්තොත් අපිට මේක සුළු කරගෙන යන්න ලේසි. ඒ හින්දා අපේ මෙන්න මේ දෙවෙනි සමීකරණය හදාගන්නවා මෙන්න මේ අපිට දීලා තියෙන සරල සමීකරණය උපයෝගී කරගෙන. දැන් මේකෙදි වරහණක් තියෙනවා, වීජීය පද දෙපැත්තෙම තියෙනවා. එහෙමනම් අපි කරන්න ඕනේ වරහණ ඉවත් කරලා මෙන්න මේ වීජීය පද ටික වම් පැත්තට ගන්න එක. හරි. අපි පටන් ගමු. අපිට පුළුවන් දෙවරක් 2x එක 4x, දෙවරක් 3y එක 6y සමානයි 26 ඍණ y කියලා අපිට එනවා. ඊළඟට මෙන්න මේ ඍණ y එක අපිට ගේන්න පුළුවන් සමාන ලකුණෙන් වම් පැත්තට ධන y එකක් විදිහට සමානයි 26යි. එහෙමනම් දැන් මෙන්න මෙතන අපිට ඉතුරු වෙනවා 4x ධන 7y සමානයි 26යි කියලා. මෙන්න මෙයාට අපිට කියන්න පුළුවන් අපේ දෙවන සමීකරණය කියලා. හේතුව අර වීජීය පද ටික වම් පැත්තට ඇවිල්ලා සංඛ්‍යාව දකුණු පැත්තට ගිහිල්ලා මෙන්න මේ කලින් කෙනා වගේම අපිට මේ සමීකරණේ හම්බෙලා තියෙනවා. දැන් ඔන්න අපිට පුළුවන් පළවෙනි සහ දෙවන සමීකරණ දෙක පාවිච්චි කරලා
එයාලගේ x ගේ හෝ y ගේ සංගුණකයන් දෙක සමාන කරගෙන ගාන ඉස්සරහට හදාගෙන යන්න. එහෙමනම් අපිට අර තුන්වෙනි උදාහරණයේ වගේම මේකෙත් සමීකරණ දෙකම වෙනස් කරන්න වෙනවා. හේතුව දැන් මෙතන 3 ඉලක්කමයි 4 ඉලක්කමයි අපිට එක සමීකරණයක් වෙනස් කරලා සමාන කරගන්න බෑ. මෙතන 4යි මෙතන 7යිත් අපිට එක සමීකරණයක් වෙනස් කරලා හදාගන්න බෑ. එහෙමනම් අපි x ගේ සංගුණක සමාන කරගන්නවා නම් මෙතන සංගුණකය 3ක් වෙලා තියෙනවා. මෙතන සංගුණකය 4ක් වෙලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා එහෙනම් 3යි 4යි තියෙනවා නම් අපි මේක 12 දක්වා වෙනස් කරගන්න වෙනවා. මොකද 3 වරක් චක්‍රෙත් අපිට හම්බෙන්නේ ළඟම ගුණාකාරය 12. 4 වරක් චක්‍රෙත් ළඟම ගුණාකාරය 12. ඕකට අපි කුඩාම පොදු ගුණාකාරය කියලා වචනකුත් පාවිච්චි කරා. එහෙමනම් අපි මෙන්න මේ පළවෙනි සමීකරණය මේ එක කියන සමීකරණය අපි 4ෙන් ගුණ කරගන්නවා. එතකොට අපිට එනවා බලන්න මේ එක කියන කෙනා 4 වරක් 3x එක 12x වෙනවා. 4 වරක් 4y එක 16y වෙනවා. 4 වරක් 17 අපිට එනවා. 4 වරක් 7 28න් දෙකක් ඉතුරුයි. අර 4යි 6යි. එහෙනම් මෙන්න අපිට තුන්වෙනි සමීකරණය එනවා පළවෙනියව 4ෙන් ගුණ කරලා. ඊළඟට අපි මෙන්න මේ දෙවන සමීකරණය 3ෙන් ගුණ කරගන්නවා. මෙන්න මේ 4x එක 3ෙන් ගුණ කරපුවාම 12x එකක් හම්බෙන හින්දා. එහෙනම් 7y එක 3ෙන් ගුණ කරපුවාම 21y වෙනවා. 26 3ෙන් ගුණ කරපුවාම අපිට 78යි කියලා උත්තරයක් එනවා. දැන් එහෙනම් 3 සහ 4 කියන සමීකරණ දෙක සලකපුවාම මෙන්න මේ අපි අලුතෙන් ගොඩනගාගත්ත 3 සහ 4 කියන සමීකරණ දෙක සලකපුවාම එයාගේ x වල සංගුණකයන් දෙක සමාන වෙලා තියෙනවා. x වල සංගුණකයන් දෙක සමාන වෙලා තියෙනවා. ඒ වගේම x වල ලකුණුත් සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ සමීකරණ දෙකත් අඩු කරන්න වෙන්නේ. මේ සමීකරණ දෙකත් අඩු කරන්න වෙනවා. අපි 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය අඩු කරනවා. එතකොට 4 වෙනි සමීකරණයේ තියෙනවා 12x ධන 21y කියලා. ඒකෙන් අඩු වෙන්න ඕනේ. දැන් අඩු කිරීමක් කරද්දි වරහණක් දාන්නම ඕනේ. මතකයි නේක නේද? මෙන්න මේ කොටස දකුණු පැත්තේනවා 78 ඍණ 68යි කියලා. 78 ඍණ 68යි කියලා දකුණු පැත්ත 4 වෙනි සමීකරණේ දකුණු පැත්තෙන් 3 වෙනි සමීකරණේ දකුණු පැත්ත අඩු වෙනවා. එහෙනම් මෙතනින් එනවා 12x ධන 21y ඍණ 12x ඍණ 16y සමානයි 10යි කියලා අපිට උත්තරයක් එනවා. මෙන්න මේ ධන 12x එකට ඍණ 12x එක කැපුණාම 21න් 16ක් අඩු වෙලා අපිට 5y කියලා උත්තරයක් එනවා. 5y සමානයි 10යි නම් අපිට පුළුවන් මෙන්න මේ දෙපැත්තම 5න් බෙදලා y සමානයි 2යි කියලා උත්තරයක් ගන්න. ඔන්න එහෙනම් මේ සමගාමී සමීකරණ යුගලයේ මේ අපිට දීලා තිබ්බ සමීකරණ යුගලයේ y වලගේ ආව අපිට 2ක් කියලා. ඒක එක විසඳුම. එහෙනම් දැන් අපි හොයන්න ඕනේ x සඳහා හම්බෙන විසඳුම. ඒක එහෙනම් ඔයාලට 1ට හරි 2ට හරි 3ට හරි 4ට හරි කියන ඕනෑම සමීකරණයකට ආදේශ කරන්න පුළුවන්. අපි මේක එකට ආදේශ කරොත් මේක හැම වෙලේම එකටම ආදේශ කරන්න ඕනේ නැහැ. කැමති එකකට ආදේශ කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් මම මේක එකට ආදේශ කරනවා. එතකොට එක කියන සමීකරණයේ තිබ්බේ 3x ධන 4y සමානයි 17යි කියලා. දැන් අපි දන්නවා y වලගේ 2යි කියලා අපි හොයාගෙන තියෙනවා. සමානයි 17යි. එහෙනම් 3x ධන 8 සමානයි 17යි කියලා එනවා. මේ ධන 8 සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 8ක් වුණාම 3x සමානයි 9යි කියලා එනවා. අපිට එහෙනම් මේක 3ෙන් බෙදපුවාම x සමානයි 3යි කියලා ඔන්න මේ සමගාමී සමීකරණ දෙකේ x සඳහා අගයක් ඇවිල්ලා තියෙනවා. හරි. මේක අපේ 4 වෙනි සමීකරණය. 4 වෙනි උදාහරණය. ලියා ගන්නකො මේක.
මේක අපේ පස්වෙනි උදාහරණය. මම මේ පස්වෙනි උදාහරණයට ගත්ත කෙනාගේ පොඩි වෙනසකුත් කරලා තියෙනවා. ඒ වෙනස තමයි දැන් අපි කතා කරපු පළවෙනි උදාහරණ හතරම අපි එක සමීකරණයක එකක් අඩු කරලා හදන විදිහේ උදාහරණ හතරක් තමයි කතා කරේ. එතකොට මේකෙදි මම සමීකරණ දෙක එකතු කරලා විසඳුමක් ගන්න හැටි පෙන්වන්න පුළුවන් උදාහරණයක් මේ අරන් තියෙන්නේ. දැන් බලන්න අපි ගත්තාම මේ පළවෙනි සහ දෙවෙනි සමීකරණ දෙකේම m වල සංගුණකයන් දෙක අපිට 3යි 3යි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් ආයේ ගුණ කරලා අලුත් සමීකරණ හදාගන්න අවශ්‍යතාවයක් මේ උදාහරණේ හැටියට නැහැ. ඊළඟට අපි බලපුවාම මෙන්න මේ සංගුණක සමාන m ගේ මෙතන ලකුණ ඍණ මෙතන ලකුණ ධන. එහෙමනම් අපි එක සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කරේ සංගුණක සමාන වීජීය පද දෙකේ ලකුණුත් සමාන වුණොත්. හැබැයි දැන් මේකෙදි සංගුණක සමාන වීජීය පද දෙකේ ලකුණු අසමානයි. එකක් ධන එකක් ඍණ. එහෙමනම් මෙන්න මේ වගේ අවස්ථාවකදී තමයි අපි කරන්නේ මේ සමීකරණ දෙකේ එකතු කිරීම. එහෙනම් අපිට ලියන්න පුළුවන් පළවෙනි සමීකරණයට අපි දෙවන සමීකරණය එකතු කරනවා. පළවෙනි සමීකරණයේ 3m ධන n අන්න දෙවෙනි සමීකරණය එකතු කරනවා 3m ඍණ 2n. මතක තියාගන්න අර අඩු කරද්දි මෙතෙන්ට වරහණක් දැමීම අනිවාර්ය වුණාට එකතු කරද්දි එහෙම වරහණක් අවශ්‍ය නැහැ. දැම්මා කියලා වැරද්දක් වෙන්නෙත් නැහැ. කවුරු හරි එක දානවා නම් ඒක වැරදිත් නැහැ. හැබැයි නොදැම්මා කියලා වැරද්දකුත් නැහැ. ඒ වුණාට සමීකරණ දෙක අඩු කරනවා නම් වරහණ දැමීම අනිවාර්ය කාරණාවක් වෙනවා. දැන් අපිට පුළුවන් පළවෙනි සමීකරණේ ඍණ 14ට දෙවෙනි සමීකරණේ ධන 10 එකතු කරගන්න. බලන්න එහෙනම් මෙන්න මේ ඍණ 3යි m එකට ධන 3යි m එක කැපිලා ගිහින් m කියන කෙනා අපිට සුළු වෙලා යනවා. දැන් ඉතුරු වෙලා තියෙනවා ධන 1යි n ඍණ 2යි n. එහෙනම් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ හින්දා වැඩි එකෙන් අඩු එක අඩු කරපුවාම 2n ගෙන් 1n එකක් අඩු වුණාම අපිට n කියලා එනවා. ඒක අපි 1n කියලාම දාගමු. 1n කියලා එනවා. වැඩි එකේ ලකුණ ඍණ හින්දා ඍණ 1n කියලා ඇවිල්ලා තියෙනවා. මම මෙතෙන්ට එකේ ඉලක්කමක් දාන්න හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි එකේ ඉලක්කමක් දාන්නේ නැහනේ නේද? කොහොම මෙතන එහෙම ධන 1n කියලා නැහනේ. ඒ වුණාට අපිට මෙහෙම දැම්මා කියලා වැරදි නෑ. හරි? එතකොට මෙතන ඍණ 14යි ධන 10යි. එහෙනම් ඒත් වැඩි එකෙන් අඩු එක අඩු කරපුවාම ඍණ 4යි කියලා අපිට එනවා. මෙන්න මේ ඍණ ලකුණ නැති කරගන්න අපි මේක ඍණ එකකින් බෙදනවා. ආන් ඒ හින්දා තමයි මම මෙතෙන්ට එක කියලා දැම්මේ. නැත්තම් ඔක නිකම්ම ඍණ n කියලා දාලා ඍණ ලකුණකින් විතරක් බෙදුවත් ගැටලුවක් නැහැ. එහෙමනම් මේ පැත්තත් අපි ඍණ එකකින් බෙදනවා. දැන් මෙන්න මේ ඍණ එකට ඍණ එක කැපිලා ගිහින් ධන n කියලා මේ පැත්තේ හැදෙනවා. 4 බෙදීම එක උත්තරේ 4යි ඍණයි ඍණයි බෙදුනහම ධන 4යි කියලා අපිට උත්තරයක් එනවා. ධන 4යි කියලා අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මෙතනත් එහෙම තමයි වුනේ. ඍණ 1යි n එක ඍණ 1කින් බෙදපුවාම ඍණයි ඍණයි ධන n කියලා අපිට n අකුර ධන වුණා. මේ පැත්තත් එහෙම තමයි. එහෙමනම් දැන් අපිට පුළුවන් එකට හරි දෙකට හරි ආදේශ කරලා m ගේ උත්තරයකුත් හොයාගන්න. දැන් අපි මෙච්චර වෙලා හදපුවේ වගේ එකට ආදේශ කරපු හින්දා අපි මේ ගානේ දෙක කියන සමීකරණයට ආදේශ කරමු. එහෙනම් මම ලීවා දෙකට ආදේශයෙන් තමයි අපි මේක හදන්නේ. 3m ඍණ 2n සමානයි 10. දෙක කියන සමීකරණය. දැන් ඒකේ n සඳහා අපි අගයක් හොයාගත්තා. n සඳහා අගයක් හොයාගත්තා 4යි කියලා. එහෙනම් n සඳහා හොයාගත්ත අගය ආදේශ කරා මම 4ක් සමානයි 10යි. මෙතන එනවා 3m ඍණ 8යි සමානයි 10යි. එහෙනම් 3m සමානයි 10 ධන 8යි. ඍණාට සමාන ලකුණෙන් එහා පැත්තට ගියා ධන 8ක් විදිහට. බලන්නකෝ දැන් මේවා ඇතුළෙත් අර සරල සමීකරණ තමයි තියෙන්නේ නේ. එතකොට සරල සමීකරණ කියන කොටස තමයි මේ පාඩමේ ගොඩක්ම වැදගත් කොටස වෙන්නේ. මොකද සමගාමී සමීකරණයක් විසඳන්න ගියත් ඒ සරල සමීකරණයක් විසඳන විදිහ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ ගාන හදා ගන්න වෙන්නේ නැහැ. දැන් මේ ටික වුණත් අපිට හදා ගන්න වෙන්නේ නැහැ. අර සරල සමීකරණ විසඳන විදිහ අපි දන්නේ නැත්තම්. දැන් වර්ගජ සමීකරණ වලට යද්දිත් ওই කාරණාව ওই විදිහම තමයි. වර්ගජ සමීකරණ වලත් ගොඩක් අපිට විසඳගෙන යද්දි ඒකේ පියවරයන් ගොඩක් අපිට දැනන්න තියෙනවා. සරල සමීකරණ විසඳන ඒවා මතකයෙන්.
එන්න ඒ හින්දා සරල සමීකරණ කියන කොටස තමයි මේ සමීකරණ පාඩමෙත් වැදගත්ම කොටස වෙන්නේ. එහෙමනම් දැන් අපිට එනවා 3m සමානයි 18යි කියලා දෙපැත්තම අපි 3ෙන් බෙදපුවාම අපිට m වලගයක් එනවා 6යි කියලා. එහෙනම් මෙන්න මේ සමගාමී සමීකරණ යුගලයේ n සමානයි 4ක් වෙද්දී m සමානයි 6යි කියලා පිළිතුරු අපිට හම්බෙලා තියෙනවා. දැන් මේ උදාහරණයෙන් මම සමගාමී සමීකරණ කොටසත් නතර කරනවා. ඊළඟට අපිට තියෙන්නේ වර්ගජ සමීකරණයක විසඳීම් හොයන හැටි. හැබැයි මේ වර්ගජ සමීකරණයක විසඳීම් හොයන්න මම පාඩම් පටන් ගද්දිත් කීවා ආකාර 3ක් තියෙනවා කියලා. ඒකේ අපි 10 වසරේදී ඉගෙන ගන්නේ සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක් විසඳන හැටි විතරයි. එහෙනම් අපි අනුමාත්‍රකාවක් ලියාගමු. අපිට ඊළඟට තියෙන කොටසට ලියන්න අනුමාත්‍රකාවක් මේකට යටින් සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳීම් ලබා ගැනීම. සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳීම් ලබා ගැනීම. මම මෙතනදී විසඳීම් බහුවචනයෙන්ම කියලා තියෙනවා. මොකද වර්ගජ සමීකරණයට විසඳීම් එකක් නෙමෙයි දෙකක් තියෙනවා. එහෙනම් විසඳුම කියන්නේ නැතුව විසඳීම් කියලා කියන්නේ එකයි. සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳීම් ලබා ගැනීම. එහෙමනම් මේ තමයි අපි සාධක පාවිච්චි කරලා හදන පළවෙනි උදාහරණය. මම මේකෙදි සරල එකක් ගන්නම්. x වර්ග ධන 5x සමානයි 0 කියන වර්ගජ සමීකරණය තමයි අපිට තියෙන්නේ. මේක අපි සාධක පාවිච්චි කරලා සාධක භාවිතයෙන් මේ වර්ගජ සමීකරණයේ විසඳුම් අපි හොයාගන්න ඕනේ. එහෙමනම් අපිට පුළුවන් x වර්ග ධන 5x කියන මෙන්න මේ වර්ගජ සමීකරණයේ වම් පැත්තේ තියෙන ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් විදිහට අපි ඉස්සරෝම මේකෙදි ලියා ගන්න ඕනේ. එහෙනම් මෙතනදී මෙන්න මේ x වර්ග ධන 5x කියන මේ බිඳුව දැනට පොඩ්ඩක් අමතක කරන්න. x වර්ග ධන 5x කියන ප්‍රකාශනය මේ වම් පැත්තේ තියෙන ප්‍රකාශනය x වර්ග කියන පදය සහ 5x කියන පදය කියන දෙකකින් සමන්විත වෙලා තියෙනවා. මේ පද දෙකම අපිට x කියන වීජීය පදයෙන් බෙදන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා වීජීය ප්‍රකාශනයක තියෙන සෑම පදයක්ම යම්කිසි සංඛ්‍යාවකින් හෝ වීජීය සංකේතයකින් බෙදන්න පුළුවන් නම් අපිට ඒක සාධකවලට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ පද දෙකම බෙදන්න පුළුවන් වීජීය පදය අපි වරහණකින් එළිය තියාගෙන දැන් මේක පළවෙනි උදාහරණයෙන් හින්දා මේ සාධක පාඩම මතක නැත්නම් ඒක චුට්ටක් මතක් කරගන්න මම කියලා දෙන්නම්. අපිට පුළුවන් මෙන්න මේ තිබ්බ පදය x වර්ග කියලා තිබ්බ පදය මේ වරහණෙන් එළියට ගත්ත පදයෙන් බෙදන්න. එහෙනම් x කින් බෙදනවා. අපි දන්නවා මෙතන x වර්ග කියන්නේ x පද දෙකක් තියෙනවා. එහෙනම් දෙකෙන් එකක් කැපිලා ගිහින් එකක් ඉතුරු වුණා. අන්නේ ඉතුරු වෙච්ච ගාන අපි දානවා මේ තිබ්බ තැනට. එහෙනම් ඊළඟට තියෙනවා 5x කියලා පදයක්. මෙන්න මේ පදය. ඒකත් අපි වරහණෙන් එළියට ගත්ත x කින් බෙදන්න ඕනේ. එහෙනම් අපිට එතන එනවා ධන 5යි කියලා. හරි. එහෙමනම් අපි x වර්ග ධන 5x කියන ප්‍රකාශනය x වරක් x ධන 5 කියන ආකාරයට වර්ග දෙකක සාධක දෙකක ගුණිතයක් විදිහට අපි ලියාගෙන තියෙනවා. එහෙමනම් දැන් අපිට පුළුවන් දැන් මේක ආපස්සට ඕනනම් බලන්න පුළුවන් ආපහු මේ සමීකරණ එනවද කියලා. අපි දන්නවා මේ විදිහට මම ඒකත් ලියලා පෙන්නන්නම්. x වරක් x ධන 5 කියලා තිබ්බොත් අපිට මේක සුළු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රසාරණය කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. x වරක් x වර්ග ඊළඟට x වරක් 5යි x හරිනේ. ආපහු අපිට මෙන්න මේ තිබ්බ ප්‍රකාශනයම හම්බ වෙනවා නම් අපි මේක සාධක වලට වෙන් කරපු විදිය හරි. එතකොට මෙන්න මේ වැඩ ටිකත් කරේ මම අමතරව මෙතනම කරන්න ඕනේ නෑ. මේ පද දෙක ආපු හැටි පෙන්වන්න ඕනේ හින්දා තමයි මේකත් මම මෙතන මේ පළවෙනි උදාහරණය හින්දා කරලා පෙන්නුවේ. එතකොට මේ සාධක දෙක ආපස්සට ගුණ කරපුවාම අපිට ආපහු ප්‍රකාශනය ලැබෙනවා කියලා පෙන්වන්න ඕනේ හින්දා මම මෙන්න මෙතන මේ වැඩේ කරලා තියෙනවා. හරි. දැන් එහෙනම්
අපිට මේ තිබ්බ ප්‍රකාශනයේ සාධක දෙක ගුණිතයක් විදිහට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ. x වරක් x ධන 5 කියලා ඇවිල්ලා තියෙනවා. ඕක සමානයිලු බිඳුවට. හරි. දැන් මෙන්න මෙතනදී අපි පොඩි දෙයක් දැනගන්න ඕන. මම මේක මකන්නම්. මේ බලන්නකෝ. දැන් අපි දැනගන්න ඕන දේ තමයි යම්කිසි පද දෙකක් ගුණ වෙලා බිඳුව කියන කෙනා ලැබෙන්න නම් ඒ පද දෙක මොන විදිහ දෙන්නෙක් වෙන්න ඕනද කියලා. අපි දන්නවා අපි ඕනෑම x a කියලා පදයක් ගත්තොත් මම වීජීය පදයක් ගන්නම් a කියලා පදයක් ගත්තොත් මේක b කියන කෙනාගෙන් ගුණ වෙලා උත්තරේ බිඳුවක් වෙන්න නම් ඔන්න බලාගන්න a වරක් b එක සමානයි බිඳුව වෙන්න නම් එක්ක මෙතන තියෙන a අකුර බිඳුවක් වෙන්න ඕන. එහෙනම් අපිට බිඳු වරක් b ගෙන් බිඳුව හම්බ වෙනවා. මොකද බිඳුව වරක් චක්‍රේ. එහෙමත් නැත්නම් දැන් මෙන්න මේ ප්‍රකාශනය වෙන්න එක්ක මේ විදිහට වෙන්න ඕන. එහෙම නැත්නම් a වරක් බිඳුව වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතනදී a අකුර බිඳුව වුණා, මෙතනදී b අකුර බිඳුව වුණා. එතකොට a වරක් b සමානයි බිඳුව වෙන්න නම් එක්කෝ a බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් b බිඳුව වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තව අවස්ථාවක් තියෙනවා a බිඳුව වෙලා b බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය කියන අවස්ථා තුනෙන් අපිට ගුණිතය බිඳුවයි කියන උත්තරය ගන්න පුළුවන්. කොහොමද? එක්ක පළමු පදයේ බිඳුව වෙන්න ඕනේ. එක්ක දෙවන පදයේ බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් පද දෙකම බිඳුව වෙන්න ඕනේ. හරි. දැන් ඔන්න ඔය කියන අවස්ථා තුනෙන් අපි මෙතනට ගන්න කෝකද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි පළමු පදයේ බිඳුව කරනවද? එහෙම නැත්නම් දෙවන පදයේ බිඳුව කරනවද කියලා අපිට හිතා ගන්න බෑ. අන්න ඒ හින්දා හැමෝටම සාධාරණයක් වෙන්න අපි මෙතනදී හිතනවා මෙන්න මේ පද දෙකම බිඳුවයි කියලා. මේ පද දෙකම. ඒ කියන්නේ මෙතන නම් පළවෙනි පදේ වෙන්නේ මේ x නේ. පැහැදිලි නේද? x ගුණ කිරීම වරහන කියලානේ තියෙන්නේ. එහෙනම් මෙතනදී අපි හිතන්නේ මේ දෙන්නම බිඳුව වෙනවා. ඒ කියන්නේ x එකත් බිඳුව වෙනවා, x ධන 5ත් බිඳුව වෙනවා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි බිඳුව හෝ දැන් අපි හෝ එකක් දාලා ලියනවා. එක්කෝ මේක බිඳුවයි. එහෙම නැත්නම් x ධන 5 සමානයි බිඳුවයි කියලා. පැහැදිලිද අපි ලියපු හැටි? එක්කෝ x එක බිඳුවයි. ඔව් නේද? බලන්නකෝ x බිඳුව වෙච්ච ගමන් බිඳුවරක් වරහන. උත්තරේ බිඳුවයි. එහෙනම් හරි. එහෙනම් එක්කෝ x එක බිඳුවක් වෙන්න ඕන. එහෙම නැත්නම් x ධන 5 කියන කෙනා බිඳුවක් වෙන්න ඕන. බලන්නකෝ මේ x ධන 5නේ වරහන ඇතුලේ ඉන්නේ. එහෙනම් x ධන 5 කියන වරහන බිඳුව වෙච්ච ගමන් බිඳුවරක් x එක ආපහු බිඳුවක් වෙනවා. එහෙමනම් අපිට මෙන්න මේ අවස්ථා දෙකම ගන්න පුළුවන් මේකට අනුව. කොහොමද? එක්කෝ x කියන පදේ බිඳුවයි හෝ එහෙම නැත්නම් x ධන 5 කියන මෙන්න මේ වරහන ඇතුලේ තියෙන පදේ බිඳුවක් වෙනවා. හරි. අපිට දැනටමත් මෙතනින් x සමානයි බිඳුව කියලා උත්තරයක් ඇවිල්ලා. හෝ මේකෙදි අපිට පුළුවන් x සමානයි ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට යවන්න ඍණ 5යි කියලා. එහෙනම් මෙන්න මේ තිබ්බ x වර්ග ධන 5යි x සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ විසඳුම් අපිට දෙකක් හම්බෙලා තියෙනවා. x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 5 කියලා. හරි. ඕක තමයි එහෙනම් අපි හදපු සාධක පාවිච්චි කරලා හදපු පළවෙනි උදාහරණය. ලියා ගන්නකො. දැන් මේක මෙහෙමම ලියා ගන්න. මොකද සාධක භාවිතයේදී දැන් මෙතන මේ සාධක ගත්ත හැටිම අමතකයි. එහෙමනම් මේක අපිට වැදගත් වෙනවා. ඒ හින්දා මේක මේ විදිහටම ලියා ගන්නකො. මේකත් ඕනේ නම් කොහොමද මේ ගුණිතයක් බිඳුව උනේ කියලා ඕනේ නම් මේකත් පොතේ කොහෙන් හරි පැත්තකින් ලියා ගන්න. මේ ගාන මේ පැත්තෙන් හදලා මේ පැත්තෙන් මේක ලියා ගන්නකො. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද පද දෙකක් ගුණ වෙලා බිඳුව හම්බෙන්න නම් එක්ක පළමු පදේ බිඳුව වෙන්න ඕනේ, එක්ක දෙවන පදේ බිඳුව වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් පද දෙකම බිඳුව වෙන්න ඕනේ. ඉතින් අපි හිතනවා එක්කෝ මෙන්න මේ පදේ බිඳුවයි x කියන පදේ සමානයි බිඳුවට. හෝ එහෙම නැත්නම් x ධන 5 කියන පදේ සමානයි බිඳුවට.
හරි අපේ දෙවෙනි උදාහරණය අපි දෙවෙනි උදාහරණයටත් පළවෙනි උදාහරණය වගේම තව එකක් මම අරන් පෙන්නන්නම්. අපි දෙවෙනි උදාහරණයේදී ගන්නවා 3x වර්ග ඍණ 21x සමානයි බිඳුව. 3x වර්ග ඍණ 21x සමානයි බිඳුව කියන උදාහරණය තමයි අපි දෙවෙනි අවස්ථාව විදිහට ගන්නෙ. දැන් මේකෙදී අපිට 3x වර්ග කියන පදය සහ 21x කියන පදය x ගෙනුත් බෙදන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ පදයක් 3ෙන් බෙදෙනවා. මෙයාවත් අපිට 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් අපි බෙදන්න පුළුවන් උපරිම සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ මේක ඉලක්කමක් විදිහට අපිට 3ෙන් බෙදන්න පුළුවන්. විජ්‍ය සංකේතයේ විදිහට x ගෙන් බෙදන්න පුළුවන්. එහෙනම් මම 3x කියන කෙනාම වරහණෙන් එළිය තියා ගන්නවා. එතකොට අපිට 3x වර්ග කියන පදය 3x ගෙන් බෙදුනහම එළියට ගත්ත කෙනාගෙන් අපි බෙදන්නේ. අපිට එනවා x කියලා උත්තරයක්. ඒ වගේම ඍණ 21x කියන කෙනා 3x ගෙන් බෙදුනහම x x කැපිලා ගිහිල්ලා මෙතන අපිට එනවා ඍණ 7යි කියලා සමානයි බිඳුවයි. එහෙනම් දැන් අපි මේ ප්‍රකාශනයේ සාධක දෙක ගුණිතයක් විදිහට ලියාගෙන තියෙනවා. 3x කියන්නේ එක සාධකයක්. ඒ වගේම x ඍණ 7 කියන්නේ එක සාධකයක්. දැන් අපි දන්නවා මෙන්න මේ ගුණිතය 3x වරක් x ඍණ 7 කියන ගුණිතය බිඳුවට සමාන වෙන්න නම් එක්කෝ 3x සමානයි බිඳුවක් වෙන්න ඕනේ හෝ x ඍණ 7 සමානයි බිඳුවක් වෙන්න ඕනේ. එහෙමනම් අපිට මෙන්න මේ තුනේ ඉලක්කම නැති කරගන්න පුළුවන් මේ ප්‍රකාශනයේ දෙපැත්තම 3ෙන් බෙදලා. හෝ අපිට මෙන්න මෙයාව පුළුවන් ඍණ 7 ධන 7යි කියලා එහා පැත්තට යවන්න. එහෙනම් අපිට දැන් ඔන්න මෙතනම උත්තරයක් ඇවිල්ලා තියෙනවා. කමන්නේ අපි ඒක ඊළඟ පියවරටත් ලියමු. එහෙනම් x සමානයි බිඳුව බෙදීම 3යි කියන්නේ ආපහු බිඳුවයි හෝ x සමානයි 7යි කියලා අපිට මේ වර්ගජ සමීකරණයේ උත්තරයක් එනවා. අපි තුන්වෙනි උදාහරණ විදිහට වර්ග දෙකක අන්තරයෙන් සාධක හොයලා වර්ග දෙකක අන්තරය පාවිච්චි කරලා සාධක හොයලා කොහොමද වර්ගජ සමීකරණය විසඳුම් ගන්න කියලා අපි බලමු. එහෙනම් අපිට දීලා තියෙන ප්‍රකාශනය සමීකරණය x වර්ග ඍණ 25 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය දීලා තියෙනවා. x වර්ග ඍණ 25 සමානයි බිඳුව. අපි දන්නවා වර්ග දෙක අන්තරයේ සාධක කියන්නේ a වර්ගය ඍණ b වර්ගය කියලා තිබ්බොත් දැන් බලන්න මෙතන වර්ගපද දෙකක් අන්තරය කියන්නේ වර්ගපද දෙක අඩු කරනවා කියන එක. එහෙමනම් a වර්ග කියන පදයෙන් b වර්ග කියන පදය අඩු කරනවා කියලා තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට මේ වගේ එකකට අපි කියනවා වර්ග දෙකක අන්තරය කියලා. වර්ග දෙකක අන්තරයේ සාධක හොයන්න ක්‍රමයක් අපි පාවිච්චි කරනවා. හරි සරලම අවස්ථාව වර්ග දෙකක අන්තරයේ සාධක අපිට ලියන්න පුළුවන් a ධන b බලන්නකෝ a වර්ග ඍණ b වර්ග කියලා තිබ්බේ. එහෙනම් මෙයාගේ එක සාධකයක් වෙනවා a ධන b. a ධන b එක සාධකයක් වෙනවා. ඒ වගේම a ඍණ b එක සාධකයක් වෙනවා. හරි මේ තමයි එතකොට වර්ග දෙකක අන්තරයේ සාධක හොයන අවස්ථාව. මේකත් මතක නැත්නම් මේකත් ලියලා තියාගන්න පොතේ ඔහොමම පැත්තකින්. හරි. හැබැයි දැන් අපි මෙතෙන්ට ආපුවාම මේකේ වර්ග දෙකක් නැහැනේ. x වර්ගය නම් තියෙනවා. මෙතන 25 කියලා තියෙන්නේ. ඒ වුණාට අපිට පුළුවන් මෙන්න මේ 25 කියන කෙනා පහේ වර්ගයේ විදිහට හදාගන්න. 25 කියන කෙනා අපිට පුළුවන් පහේ වර්ගයේ විදිහට හදාගන්න. එහෙනම් දැන් අපිට ඇවිල්ලා තියෙනවා x වර්ග ඍණ පහේ වර්ගය සමානයි බිඳුවයි කියලා. දැන් හරි මේ විදිහටම වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් x ඍණ 5යි x ධන 5යි කියලා. හරි. දැන් මම මෙතන ලියද්දී x a ධන b එක ඉස්සෙල්ලා ලියවා. a ඍණ b එක ඊට පස්සේ ලියවා. ඒත් ඒක ගැටලුවක් නෑනේ නේද? පද දෙකක් ගුණ කරන්නනේ තියෙන්නේ. එහෙනම්
මෙතෙන්ට මේ මෙහෙම ලීවා කියලා වැරද්දකුත් නැහැ. ඒ ඍණ b වරක් ඒ ධන b කියලා ලීවා කියලා වැරද්දකුත් නැහැ. ඒ හින්දා මම මෙතනදී දැන් ඒක පෙන්වන්න ඕනේ හින්දා ඍණ එක්කෙනා මම ඉස්සරහින් ලියලා තියනවා. හරි. දැන් අපිට ඇවිල්ලා තියෙනවා x ඍණ 5 කියලා පදයකුයි එහෙම නැත්නම් මේ ප්‍රකාශනයේ හැටියට සාධකයකුයි x ධන 5 කියලා සාධකයකුයි ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ සාධක දෙකේ ගුණිතය බිඳුවක් වෙන්න නම් එක්කෝ x ඍණ 5 කියන සාධකයේ බිඳුවක් වෙන්න ඕනේ හෝ x ධන 5 කියන කෙනා බිඳුවක් වෙන්න ඕනේ. හරි. දැන් අපිට පුළුවන් එහෙනම් මේ ඍණ 5 සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී ධන 5ක් වෙනවා. ඒක ආය ධන කියලා දාන්න ඕනේ නැහැ. හෝ මේ ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී ඍණ 5ක් වෙනවා. එහෙනම් මෙන්න මේ කියලා මේ x වර්ග ඍණ 25 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ එක්කෝ x සමානයි ධන 5යි එහෙම නැත්නම් x සමානයි ඍණ 5යි. අපේ ඊළඟ උදාහරණය 4 මේක අපි හදන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක කියන එක්කෙනා පාවිච්චි කරලා. එතකොට අපි දන්න වර්ගජ සමීකරණය සාමාන්‍යයෙන් අපි වැඩිපුරම දන්නේ මෙන්න මෙයානේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ගැනනේ අපි දන්නේ. එතකොට මෙතන අපිට දීලා තියෙනවා x වර්ග ධන 8යි x ධන 15 සමානයි බිඳුව කියලා ත්‍රිපද වර්ගජ සමීකරණයක්. මෙන්න මේ ත්‍රිපද වර්ගජ සමීකරණයේ සාධක පාවිච්චි කරලා මේ සමීකරණයේ පිළිතුර එහෙම නැත්නම් සමීකරණයේ විසඳුම් අපි හොයන්න ඕන. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන හැටි අපිට මතක තියෙන්න ඕන. එහෙමනම් මම ඒක මෙන්න මෙතනින් හදන්නම්. දැන් අපිට දීලා තියෙන්නේ x වර්ග ධන 8යි x ධන 15 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. එහෙනම් පළමුව අපි කරගන්න ඕනේ මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක වලට වෙන් කරගන්න ඕනේ. එතනදී මතක ඇති ඔයාලට අපි මෙන්න මේ x අඩංගු පදය කොටස් දෙකකට බෙදුවා. මොකද අපිට පද තුනක් විදිහට තියාගෙන මේක සාධක වලට වෙන් කරගන්න බෑ. එහෙනම් අපි මේක ඉස්සරෝම කරේ මෙන්න මේ x අඩංගු පදය කොටස් දෙකකට බෙදලා මේක පද 4කින් යුක්ත ප්‍රකාශනයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ හිස්තැන් දෙකට ලියන පද දෙක එකතු කරපුවාම අපිට හම්බෙන්න ඕනේ ධන 8x කියන පදය. මේ හිස්තැන් දෙකට අපි ලියන පද දෙක එකතු කරපුවාම අපිට එන්න ඕනේ ධන 8x කියන පදය. ඒ වගේම මෙන්න මේ පද දෙක ගුණ කරපුවාම අපිට එන්න ඕනේ මෙතන විශේෂ අවස්ථාවක් මේ පද දෙක ගුණ කරපුවාම අපිට එන්න ඕනේ මෙන්න මේ දෙන්න ගුණ කරපුවාම හම්බෙන උත්තරේ. එහෙනම් මෙතන x වර්ග මෙතන ධන 15. එතකොට x වර්ග වරක් ධන 15 කියන්නේ අපිට එනවා ධන 15යි x වර්ග කියලා. එහෙමනම් දැන් පැහැදිලිද? මෙතන හිස්තැන් දෙකට ලියන පද දෙක එකතු කරපුවාම අපිට ධන 8යි x කියන පදේ ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ පද දෙක ගුණ කරලා එන උත්තරේ ලැබෙන්න ඕනේ මේ දෙන්න ගුණ කරපුවාම. එහෙනම් අපි දන්නවා ගුණිතය 15ක් වෙන්න නම් අපිට මේක ලියන්න වෙන්නේ 5x වරක් 3x කියලා. එතකොට මේ පද දෙකම ධන විදිහට තිබ්බොත් බලමු අපේ උත්තර ටික හම්බ වෙනවද කියලා. ධන 5x එකයි ධන 3x එකයි ගත්තාම ලකුණ අතින් දෙන්නම එකම જાතිය. මෙයත් ධන මෙයත් ධන. එහෙනම් අපි දන්නවා සමජාතීය ලකුණු සහිත දෙන්නෙක් එකතු කරගන්න පුළුවන්. එහෙනම් ධන 5x ධන 3x එකතු කරපුවාම ධන 8x කියලා හැදෙනවා. හරි. මේ පැත්ත හරි. ඒ වගේම අපි දන්නවා ගුණිතයකදී සජාතීය දෙන්නෙක් ගුණ වුණාම ධන උත්තරයක් හම්බ වෙනවා. එහෙනම් ධනයි ධනයි කියපුවාම සජාතීයයි උත්තරේ ධන 5 වරක් 3 15යි x වර්ග කියලා හම්බ වෙනවා. එහෙනම් මේ පැත්තත් හරි. දැන් අපිට පුළුවන් එහෙනම් මෙන්න මේ වැඩේ කරගන්න. x වර්ග ධන 8යි x ධන 15 සමානයි බිඳුව කියලා තිබ්බ ත්‍රිපද වර්ගජ
ප්‍රකාශනය අඩංගු සමීකරණය දැන් අපිට ලියා ගන්න පුළුවන් x වර්ග ධන 5x ධන 3x ධන 15 සමානයි බිඳුව කියලා පද 4කින් යුක්ත ප්‍රකාශනයක් බවට පත් කරලා. දැන් පැහැදිලිද එතකොට මෙන්න මේ වැඩේ කරේ මොකටද කියලා? මෙන්න මේ මම කොටු කරලා තියෙන වැඩේ කරේ මොකටද කියලා? ඒ වැඩේ කරේ මෙන්න මේ ධන 8x කියන පදය කොටස් දෙකකට බෙදා ගන්න. දැන් හරිනේ. එයාව අපි කොටස් දෙකකට බෙදාගත්තා. දැන් අපිට පුළුවන් මෙන්න මේ පද දෙක අරගෙන පොදු සාධක වෙන් කරගන්න අර අපි 1 සහ 2 කියලා කරපු උදාහරණ දෙකේ වගේ. එහෙනම් මේ පද දෙකම අපිට x කින් බෙදන්න වෙන්නේ. හරි. අපි x එකක් එළියට ගත්තා. x වර්ගයේ x කින් බෙදපුවාම තව x එකක් ඉතුරුයි. ධන 5යි x එක x කින් බෙදපුවාම තව ධන 5ක් ඉතුරුයි. ඒ වගේම මේ දෙන්න ගත්තාම 3යි x එකයි 15යි කියන දෙන්නම අපිට 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් අපි 3 ඉලක්කමක් ඉස්සරහට ගන්නවා. 3යි x එක 3ෙන් බෙදුනහම තව x එකක් ඉතුරුයි. 15 3ෙන් බෙදුනහම 5ක් ඉතුරුයි. හරි. සමානයි බිඳුවයි. දැන් අපිට පුළුවන් මෙතන තියෙන්නේ x වරක් x ධන 5 කියලා පදයක්. මෙතන තියෙන්නේ 3 වරක් x ධන 5 කියලා පදයක්. එහෙනම් මෙන්න මේ හොඳට බලා ගන්න x වරක් x ධන 5 කියන පදයයි 3 වරක් x ධන 5 කියන පදයයි දෙකම x ධන 5 කියන වරහණෙන් බෙදන්න පුළුවන්. හරි. එහෙනම් එයාව අපි එළියට ගත්තා. මෙතන x එකක් ඉතුරු වුණා. මෙතන ධන 3ක් ඉතුරු වුණා. සමානයි බිඳුවයි. හරි. ඔන්න එහෙනම් අපිට x වර්ග ධන 8x ධන 15 සමානයි බිඳුව කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අඩංගු සමීකරණය x ධන 5 වරක් x ධන 3 කියලා සාධක දෙකක ගුණිතයක් විදිහට අපි ලියාගත්තා. එහෙනම් මෙතනදී ආපහු අපිට අර වැඩේම තමයි කරන්න තියෙන්නේ. එක්ක මෙන්න මේ x ධන 5 සමානයි බිඳුව වෙන්න ඕනේ. හෝ x ධන 3 සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙමනම් අපිට පැහැදිලි නේද? එක්ක මේ ආව බිඳුව වෙන්න ඕනේ. එක්ක මේ ආව බිඳුව වෙන්න ඕනේ. එහෙමනම් අපිට එනවා මෙතනින් x සමානයි ධන 5 එහා පැත්තට ගියාම ඍණ 5යි. ඔන්න එක උත්තරයක්. හෝ x සමානයි ධන 3 එහා පැත්තට ගියාම ඍණ 3යි. ඔන්න අනිත් උත්තරේ. එහෙමනම් මෙන්න මේ වර්ගජ සමීකරණයේ විසඳුම් වෙන්නේ එක්ක x සමානයි ඍණ 5යි එක්ක x සමානයි ඍණ 3යි. හරි. අපි පස්වෙනි උදාහරණයත් මේ විදිහටම වර්ගජ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්ම ගමු. එහෙනම් මම ඒකෙදි ගන්නවා x වර්ග ඍණ 3x ධන 4 සමානයි බිඳුව කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. මෙතන ධන 4 නෙමෙයි එන්න ඕනේ ඍණ 4 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අඩංගු වර්ගජ සමීකරණය ගන්නවා. එහෙමනම් අපිට මෙන්න මේකෙත් මෙන්න මේ x වර්ග ඍණ 3x ඍණ 4 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයත් සාධක දෙකක ගුණිතයක් විදිහට මේ විදිහට හදාගෙන ඉන්න ඕනේ මේ වැඩේ කරන්න කලින්. හරි. එහෙමනම් අපි මේ සමීකරණයත් ආපහු ලියා ගන්නවා මේ ප්‍රකාශනයේ විතරක්. දැන් අපි මේ ඍණ 3x කියන පදය කොටස් දෙකකට බෙදන්න ඕනේ. ඍණ 3x කියන පදය කොටස් දෙකකට බෙදන්න ඕනේ. එහෙනම් ඔන්න මම මේ බෙදපු කොටස් දෙක මේ විදිහට තිබ්බා. මේ දෙන්න ಗುಣ කරපුවාම අපිට මෙන්න මේ පද දෙකේ ගුණිතය ලැබෙන්න ඕනේ. එහෙනම් x වර්ග වරක් ඍණ 4 තමා ගුණිතය වෙන්න ඕනේ. එහෙනම් අපිට එනවා 4 වරක් x වර්ග 4යි x වර්ග. හැබැයි මෙයා ධන මෙයා ඍණ හින්දා ධනයි ඍණයි ගුණ වෙලා ඍණ 4යි x වර්ග කියන පදය තමා ලැබෙන්න ඕනේ ගුණිතයෙන්. හරි. එහෙමනම් අපි බලමු ගුණිතය ඍණ 4යි x වර්ග වෙලා එකතුව ඍණ 3යි x වෙන්න නම් මෙතෙන්ට අපිට දාන්න ඕනේ පද දෙක මොකක්ද කියලා. බලන්නකෝ 4 ඉලක්කම හැදෙන්න නම් එක්ක දෙවරක් දෙක තියෙන්න ඕනේ. හැබැයි දෙවරක් දෙක ගත්තාම 2යි 2යි එකතු කරපුවාම 4යි. එහෙනම් මෙයාව හැදෙන්නේ නැහැ. දෙකෙන් දෙකක් අඩු කරපුවාම බිඳුවයි. මෙයාව හැදෙන්නේ නැහැ. එහෙමනම් අපිට ගන්න වෙන්නේ 4x වරක් 1x. මම මෙතෙන්ට දැනට ඔන්න 1 කියලා දැම්මා. ඇත්තටම අපි ඔතෙන්ට 1 දාන්නේ නැහැ. හරි. දැන් එහෙනම්
මේ පද දෙකෙන් 4x වර්ග නම් හැදෙනවා. ඒ වුණාට ලකුණු තාම පොඩි ගැටලුවක් තියෙනවා. එහෙමනම් මම ඉස්සෙල්ලා මෙන්න මෙයාව ඍණ කරලා බලනවා. බලමු අපි. ඍණයි ධනයි ගුණ වෙලා ඍණ 4x වර්ග හැදෙනවා. හරි. එහෙනම් මේ පැත්ත හරි. ඒ වගේම ඍණ 4x ට ධන 1x එක මෙතන ධනනේ. ධන 1x එක එකතු කරන්න පුළුවන්ද බැයිද? එකතු කරන්න බෑ නේද? හේතුව තමයි මෙයා ඍණ මෙයා ධන. එහෙමනම් අපි මෙතනදී මොකද්ද කරන්නේ? එකතු කරන්න බෑනේ. එහෙනම් මොකද්ද කරේ? අපි කරන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දාන එක. එතකොට 4x කෙන් 1x එකක් අඩු වුනහම 3x කියලා එනවා. වැඩි එකේ ලකුණ ඍණ 3x. වැඩේ හරිනේ එහෙනම්. ඒ පැත්තත් හරි. එහෙමනම් දැන් අපිට ලියන්න පුළුවන් x වර්ග ඍණ 3x ඍණ 4 සමානයි බිඳුව කියන කෙනා x වර්ග ඍණ 4x ධන 1x ඍණ 4 සමානයි බිඳුව කියලා. පැහැදිලිනේ? අපිට පුළුවන් ඍණ 3x වෙනකොට මෙන්න මේ අපි හොයාගත්ත පද දෙක ආදේශ කරන්න. එහෙමනම් මෙන්න මේ දෙන්න ගත්තාම පොදු සාධකයක් වෙන්නේ x. මෙතන x එකක් ඉතුරු වෙනවා. මෙතන ඍණ 4ක් ඉතුරු වෙනවා. ඔන්න ධන 1x ඍණ 4 ගත්තාම පොදු සාධක කවුරුත් නැහැ. පොදු සාධක නැහැ. එහෙනම් පොදු සාධක නැහැ නෙමෙයි ඇත්තටම එක්කෙනෙක් ඉන්නවා. අපි අර නොසලකා හරින කෙනා කවුද? ඕනෑම කෙනෙක්ගේ සාධකයක් නේ. එක කියන කෙනා අන්න යාව අපිට ගන්න වෙනවා. එහෙනම් අපි එක කියලා ගත්තා මෙතෙන්ට. ධන 1යි එක x එක ධන 1කින් බෙදපුවාම x එකක් ඉතුරු වෙයි. ඒ වගේම මෙන්න මෙතන හොඳට බලාගන්න ඍණ 4 ධන 1කින් බෙදපුවාම ඍණ 4යි. හරි. මේ මෙතන ඍණ තිබ්බ හින්දා මෙතන ඍණ වුණා නෙමෙයි. උනේ මොකද්ද? ඍණ එකක් ධන 1කින් බෙදපුවාම ඍණයි ධනයි බෙදලා ඍණ හැදුනේ. එහෙමනම් දැන් අපිට එනවා x ඍණ 4 x ධන 1 සමානයි බිඳුවයි කියලා. එහෙමනම් දැන් ඔන්න මේ ප්‍රකාශනයේ තිබ්බ මේ සමීකරණයේ තිබ්බ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අපේ සාධක දෙකක ගුණිතයක් විදියට ලියාගත්තා. දැන් අපිට පුළුවන් එහෙනම් x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව කියලා මේකේ විසඳුම ගන්න. එතකොට ඍණ 4 සමාන ලකුණෙන් එහා පැත්තට ධන 4ක් වෙනවා. හෝ ධන 1 සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 1ක් වෙනවා. එහෙමනම් අපිට ඔය දීලා තිබ්බ x වර්ග ඍණ 3x ඍණ 4 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණේ විසඳුම් විදිහට හම් වෙනවා x සමානයි 4 හෝ x සමානයි ඍණ 1. එතකොට දැන් සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයන උදාහරණ 5ක් අපි කතා කරා. ඒ උදාහරණ 5 ඇතුලේ සාමාන්‍ය විදියට සාධක හොයන, ඒ කියන්නේ හැම පදයකටම සාධක පොදු සාධකයක් තියෙනවා නම් පොදු සාධකේ ඉවත් කරලා සාධක හොයන හැටි අපි කතා කරා. උදාහරණ 2. ඒ වගේම වර්ග දෙකක අන්තරය පාවිච්චි කරලා සාධක වලට වෙන් කරගන්න හැටි එක උදාහරණයක් වුණොත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයලා කොහොමද සමීකරණයේ විසඳුම් ගන්න කියලා උදාහරණ දෙකකුත් අපි කතා කරා.